समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से පින්වතුනි දැන් මේ පසුගිය දවස් තුනම එවැගේම අද උදේවරුේ කරපු ධර්ම දේශනා හතකින් වාගේ පැහැදිලි කළේ විග්‍රහ කළේ මේ කායානුපස්සනාව කාය අනුපස්සනාව කිරීම තමා පළමුවෙනිම සහ වැදගත්ම දේ. ඒකට දැනගත යුතු දේවල් තමා මෙතෙක් පහදලා පිළිසිදුව දුන්නේ. ඒක ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින හිතක. ඒ අලුතෙන් උපදින වේගය තමා අපිට ප්‍රහාණය කරන්න, පස්සනා කරන්න, ඉවත් කරන්න නොඋපදවා ඉන්න පුළුවන්. ඒකයි අනුපස්සනා කියන්නේ. ඒ වේගය උපදින්නේ ක්‍රියාව නිසා. ඉතින් ඒක නිසා කායානුපස්සනාව තමා කෙනෙක් දැනගත යුත්තේ. මේ කායගත සති සූත්‍රය දේශනා කළේ ඒ වගේම ආනාපාන සති සූත්‍රය දේශනා කළේ කිරිමානන්ද සූත්‍රය මහා සතරාතිපට්ඨාන සූත්‍රය මේ ආදී සූත්‍ර සියලුම තැන්වල කායානුපස්සනාව විග්‍රහ කළා. දැන් මේ අපි ලබා දුන්න පොතේ 31 වෙනි පිටේ බොහෝම කෙටි සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය මේ කායානුපස්සනාවට ඊටම වැදගත් සූත්‍රයක්. ඒ නිසා මේ සූත්‍රය භාවනා කරන කෙනෙක් වුණාම මේක තියෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ චක්ක නිපාතේ 6 වෙනි නිපාත කොටසේ මේකෙදි ඔය ජයන්න දාලා තියෙන ජයන්න වගේ ය බික්කවේ ධම්මේ අපහාය අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරතු. මේ කායේ කායානුපස්සනාව අබබ්බෝ කියන්නේ කරන්න බෑ, කෙරෙන්නේ නැහැ. අපහාය මේ යම් දේවල් ප්‍රහාණය කරන්න බැරි නම් අර කුසලං අකුසලං වගේ පහය අපහාය. අපහාය කියන්නේ ප්‍රහාණය කරන්නේ නැතුව අල්ලගෙන ඉන්නවනම්. ප්‍රහාණය කර යුතු දේ ප්‍රහාණය නොකර අල්ලගෙන ඉන්නවනම් අබබ්බෝ. මේක බබ්බ නෑ. බබ්බ කියන්නේ යමක් කරන්න පුළුවන් ප්‍රතිඵලයක් තියෙනවා. අබබ්බෝ කියන්නේ ප්‍රතිඵලයක් නෑ. හයක් තියෙනවා. ය බික්කවේ ධම්මේ. මේ ධම්ම හයක්. මේ හයම ධම්ම. ධම්ම කියන්නේ අපි විසින් අපේ හිත පිරිසිදු කරගන්න යම් දේ අනුගමනය කරනවා නම් ඒවට කියනවා ධම්ම. කුසල ධම්ම. කොහෙවත් කවදක්වත් අකුසල ධම්ම කියන්නේ අකුසල කම්ම. පුණ්‍ය කම්ම, පාප කම්ම, කුසල ධම්ම. එනිසා මේ මෙතන මේ කෙලෙස්
උපදින ක්‍රම 6ක් විග්‍රහ කරලා තියෙනවා. මොනවාද මේ 6? මේ 6 විග්‍රහ කරලා තියෙනවා. කතමේජ කම්මාරාමතං, බස්සාරාමතං, නිද්දාරාමතං, සංගනිකාරාමතං, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරං, භෝජනේ අමතඤ්ඤුතං, ඉමේකෝ භික්ඛවේ ය ධම්මේ අපහාය අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරති. මේ 6 හොඳටම තේරුම් ගත යුතුයි. භාවනාවට පටන් ගන්න, භාවනාවක් කරන්න යම් කිසි කෙනෙක් පටන් ගන්නවා නම් මේ කරුණු 6 අනිවාර්යයෙන්ම වැදගත්ම දේවල්. ඒ නිසා මේ කරුණු 6 පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න ඕන. ඔය කියන කායේ කායනුපස්සී සූත්‍රයේ දෙවෙනි කොටස තියෙන්නේ ඒකේ අනිත් පැත්ත දෝතාවය ච භික්ඛවේ ධම්මේ පහය. අර උඩේගේ තියෙන ධම්මේ අපහාය, මේකේ තියෙන ධම්මේ පහය බබ්බෝ කියන්නේ මේක සිද්ධ වෙනවා මේ ආකාරයට අපිට කරන්න පුළුවන් වෙනවා. මොකද්ද? කායේ කාය අනුපස්සී විහෙරති. කතමේ ච කම්මාරාමතං, පස්සාරාමතං, නිද්දාරාමතං, සංගනිකාරාමතං, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතං, භෝජනේ අමතඤ්ඤුතං, ඉමේකෝ භික්ඛවේ ච ධම්මේ පහය බබ්බෝ කායේ කායනුපස්සී විහෙරಂತಿ. මේ 6ම පහයි ප්‍රහාණය කර යුතුයි. මේ කාය කායනුපස්සනාව වඩන්නට අවශ්‍ය පූර්ව අවශ්‍යතා දැනගන්න. එකයි මෙතන මේ වගේ මේ කරුණු 6ක් විග්‍රහ කරේ. මෙතෙන්දී කම්මාරාමතං, බස්සාරාමතං, නිද්දාරාමතං කියන තුනක් තියෙනවා. මේක කම්මාරාමතං කිව්වේ කාය කර්ම වැරදි ලෙස කිරීම. අර කාය කර්ම එහෙම නැත්නම් මේ බොහෝ තැන්වල කියනවා මේ කයෙන් කරන ක්‍රියා කාය දුස්චරිතය. එහෙම නැත්නම් කයෙන් කරන වැරදි ක්‍රියා ඒවා අපි තේරුම් ගන්න ඕන. ඒවා පහයි. බබ්බෝ කාය කායනුපස්සී විහෙරති. ඒ නිසා මේ කාය කම්ම අපි හරියටම තේරුම් ගන්න ඕන. වැරදි දේවල් කළ යුතු සාකල නොකළ යුතු. කම්මාරාමතා කියන්නේ ක්‍රියාවෙන් අතින් පයෙන් ඇඟින් කාය ක්‍රියාවෙන් කුමාරි කරන දේ කාය කර්ම කම්මා රාමතා. බස්සාරාමතාගේ බස් කිව්වේ බහ වචනේ. ඔය කියේ පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා, මුසාවාදා ඒ තමයි බස්සාරාම. නිද්දාරාමතා කිව්වේ තීන මිද්දේට හේතු වෙන මනස මුවා වෙන්නට හේතු වෙන යම් දේවල්. මේ මනසේ මත් වෙන්නට හේතු වෙන දේවල් තමයි නිද්දාරාමතා කිව්වේ. ඒකයි. නින්ද නෙමෙයි මෙතන විග්‍රහ කරේ තීන මිද්දේ. මත් වෙන්නට හේතු වෙන දේවල්. ඒවා ප්‍රහාණය කළ යුතුයි. ඒවා හිතෙන් ඉවත් කළ යුතුයි. ඒවා දැනගත යුතුයි. ඒවා දැනගෙන හිතෙන් මේ වගේ දේවල් ඉවත් කරන්න ඕනේ. අර දෙපැත්තක් තියෙනවනේ. ඒ දෙපැත්ත හරියට තේරුම් ගන්න ඕන. මොනවාද මේ වැරදි කාය කර්ම, මොනවාද වැරදි වචී කර්ම, මොනවාද වැරදි මනෝ කර්ම. ඒ අනුව මේ කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා කියන තුන වචනින් ක්‍රියාවෙන් කතාවෙන් මේ සහ මනසෙන් කරන වැරදි අයින් කරන්න ඕන. යහපත් දේ පාවිච්චි කරන්න. මෙතන දෙකම තියෙනවා ආනපාන. හතරවෙනි එක සංගනිකාරාමතා. මේක තියෙන්නේ සංඝ නෙමෙයි, ගණ්ඨාර ගයන්න නෙමෙයි, ගැවෙන ගයන්න. අර රාග කියන ගයන්න. ගැවෙන දේ.
රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යම් තැනකට හේතු වෙනවා නම්, ගැවෙනවා නම්, තණ්හා වෙනවා නම් ඒක සංගනිකාරාම දෝෂය කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ නිසා සංඝ කිව්වොත් ඒක ගහලා බිඳලා ඉවත් කිරීමක්, කඩා බිඳ දැමීමක් නමුත් සංඝ කියන නිකං ගන්න තිබුණොත් එතෙන්ට තියෙන්නේ ගහලා බිඳලා කඩලා අයින් කරලා අපල දානවා නෙමෙයි, ගැවෙනවා, හේතු වෙනවා, තණ්හා වෙනවා, එතෙන්ට ආස වෙනවා, එතන පළපතියක්. ඒක නිසා තමයි සංගනිකාරාමතා දෝෂය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ප්‍රිය දෙයට ඇලීම සංගනිකාරාම දෝෂය. අප්‍රිය දෙයට ගැටීම සංගනිකාරාම දෝෂය. ඒ වගේම ප්‍රිය අතර නිතර අයෝනිසෝ මනසිකාරයෙන් මනීම සංගනිකාරාම දෝෂය. මේ හතරක් තියෙනවා. එතකොට කම්මාරාමතා, බස්සාරාමතා, විත්තාරාමතා, සංගනිකාරාම. ඊට පස්සේ දෙකක් තියෙනවා. මේක ටිකක් අරටත් වඩා වැදගත්. ඉන්ද්‍රියේසු අගුත්තද්්වාර ධාරත. මේ ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒකේ ගුත්ත කියන්නේ දොරවල්, අගුත්ත කියන්නේ දොරවල් අර කෙලෙස් ඇතුළට ගන්නට විවෘත කළා නම් අගුත්තද්්වාර. කෙලෙස් ඇතුළට එන්න හදනකොට දොරවල් වහන්න ඕන. යහපත් දේ ඇතුළට එනකොට දොරවල් විවෘත කරන්න. මෛත්‍රී සිතුවිල්ලක් අරමුණක් සිතට එනකොට දොරවල් අරින්න ඕන. ද්වේෂයක් සිතට එනකොට දොරවල් වහන්න. ඇහැ, කන, නාසය, දිව, කය, මන හයම මේ දොරවල් මේ භවයක් වමනු ශරීර කූඩුව ඇතුළට කෙලෙස් සංකිලිටේන ආගන්තුකේහි සංකිලිටේන උපකිලිටේන එන්නේ මේ හය. ඒ නිසා මේ දොරවල් හය මේ භාවනා කරන පුද්ගලයේ නිවැරදි ආකාරයට නිවැරදි වෙලාවට වහන්න දැනගන්න ඕන. නිවැරදි වෙලාවට අරින්න දැනගන්න. දෙකම තේරුම් ගැනීම ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරෝ, ඉන්ද්‍රියේසු අගුත්තද්්වාරෝ කියන්නේ ඒ ගැන දැනීමක් නැහැ. ඒ ආකාරයට කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට අර අප්පාය අබබ්බෝ කායිකානුපස්සී විහෙරති. ඒ පුද්ගලයාට කායිකානුපස්සනාව කරන්න බෑ. ඒ වගේම භෝජනේ අමතඤ්ඤුතං ඉමේකෝ භික්ඛවේ. භෝජනේ අමතඤ්ඤුතං කිව්වේ මෙතන මේ භෝජනේ කිව්වේ මතඤ්ඤුතාව කියන්නේ භෝජනේ අපි ගත යුතු මාත්‍රය. මෙතන භෝජන කියන්නේ අපි ආහාර කියන්නේ භෝජන කියන්නේ මෙතන ආහාරයේ මතඤ්ඤුතාව කියලා කියනවා, භෝජනේ මතඤ්ඤුතාව කියලා කියනවා. මේක මේ ආහාරයේ මතඤ්ඤුතාව කියන එකේ තියෙනවා විඥානාහාර, පස්සාහාර, සම්පස්සාහාර, ඒ වගේම මනෝ සංචේතන ආහාර, කබලින්කාර ආහාර හතර. ඒ නිසා මෙතන මේ භෝජනයේසු මතඤ්ඤුතා කිව්වේ, අමතඤ්ඤුතා කිව්වේ මේ විඥාන ආහාර සහ කබලින්කාර ආහාර පිළිබඳව අපි ගත යුතු මාත්‍රය පිළිබඳ දැනීමක් නැහැ. ඒ නිසා කායිකානුපස්සනාව වඩන්න බෑ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ඒ ගත යුතු නියම ආහාර මාත්‍රය නියම වේලාවට නොගත්තත් වැඩි. එතකොට කායට ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේම යම් අවස්ථාවල් වල ඕනෑමට වැඩි ගත්තොත්, ඕනෑමට වැරදි වේලාවක ගත්තොත් එතෙන්දි විකල් වූ සිතින් විකාල භෝජනයක් බවට පත් වෙනවා. මේක විකාල භෝජනය කියන එකම වෙන වචනකින් කියලා කියන කතාව. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ කායානුපස්සනාව වඩන්න නම් මේ කියන දේවල් කම්මාරාමතා කියන්නේ කාය කම්. අර
කාය සමාචාරම් පහන් කියපු දේ. බස්සාරාමතා කිව්වේ වචී සමාචාරම් පහන්. ඒ වගේම මේ නිද්දාරාමතා බස්සාරාමතා ඉන්ද්‍රියසු අගුත්තද්වරෝ මේක තමාර මනෝ සමාචාරම් පහන් චිත්තූපපාදම් පහන් ආදී වශයෙන් කියපු ඉතුරු 6 ඉතුරු 5. ඉතින් ඒක නිසා මේක අර මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ කිව්වේ වෙන වචන වලින් මේ කෙටි සූත්‍රයේ මේ කාරණාම වෙන වචන වලින් මාගදී වචන වලින් බුදුහාමුදුරුවෝ බොහොම කෙටියෙන් සරල ලෙස විග්‍රහ කරලා තියෙනවා. දැන් ඊළඟට මේ අය හොඳටම තේරුම් ගන්න ඕන මේකේ දෙපැත්තක් තියෙනවා. මේ අපි ආනපාන දෙකම කරන්න ඕනේ. ආනපාන දෙකම කරන්න මේ දෙකම දෙපැත්තම තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන. පහය අපහය බබ්බෝ අබබ්බෝ මේ දෙපැත්තම තේරුම් ගත්තේ නැත්නම් අපේ හිතට එන සිතුවිල්ල වචනයක් කතාවක් මේ ආදී කොට ඇත්තා වූ සියලුම දේවල් අපිට හරියට තේරුම් ගන්න බැරි නම් මේ කාය කායනුපස්සනාව වඩන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ওই දෙපැත්ත හරියටම තේරුම් ගන්න ඕන. ආනපාන කියන්නේ මෙන්න මේ දේවල්. මේ කියලා තියෙන විග්‍රහ කරපු දේවල්. අර සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මේක වෙන වචන වලින් කාය සමාචාරම් පහන්, වචී සමාචාරම් පහන්, මනෝ සමාචාරම් පහන්, චිත්තූපපාදම් පහන්, සංඥා පටිලාභම් පහන්, දිට්ඨි පටිලාභම් පහන්, අත්ථභාව පටිලාභම් පහන් කියලා 7ක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. මෙතෙන්දී 6ක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ දෙපැත්තක් පිරිසිදුව තියෙනවා. අපි ආන කළ යුතු දේ සහ පාන කළ යුතු දේ. ඒ නිසා හුස්ම ගැනීම පිටකිරීම වගේ කියන සම්මත සම්ප්‍රදායික ආනාපාන භාවනාවක් කරලා මේ කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, සංගණිකාරාමතා, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ භෝජනේ අමතඤ්ඤතු කියන මේ ආකාරයේ පිරිසිදු විදිහට මේ කාය කායानुපස්සනාව කෙරෙන්නේ නැහැ, කරන්න බෑ. ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ ආනපාන පබ්බය කියන එක අපි කරනවා නම් කාය කායानुපස්සනාවේ පළවෙනි එක තමයි ආනපාන පබ්බය. ඒ ආනපාන පබ්බේ හරියටියට කරන්න නම් මේ කියන කරුණු අය අපි දෛනිකව දවස්පතා මේ ආකාරයට මේ දේවල් ඔය වචනෙන්, ක්‍රියාවෙන්, කතාවෙන්, සිතුවිල්ලෙන්, සංගණිකා දෝෂයෙන්, ඒ වගේම ආහාරී මතඤ්ඤුතා නැතු අමතඤ්ඤුතා ඉන්ද්‍රිය ආයතන බවට පත් කරගෙන අර ඉන්ද්‍රියේ අගුත්තද්වාරෝ නම් ඒක ආයතන. ඒ නිසා ගුත්තද්වාරෝ නම් ඉන්ද්‍රියය. මේ රත්වේද පත් කරගත්තොත් අපි අර කල යුතු දේ කරණීය ධර්ම කරන්නේත් නැහැ, නොකල යුතු දේ අකරණීය ධර්ම අත්හරින්නෙත් නැහැ. ඒ නිසා කායේ කායानुපස්සනාව සිද්ධ වෙන්නේ නැහැ. ආනාපාන පබ්බේ තියෙන ධර්මතාවයන් ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු 6 ඊටාත්ම වැදගත් භාවනාවක් කරන්නට ආරම්භ කරන පුද්ගලයෙකුට භාවනාව කරගෙන යන ගමන් හැමතිස්සෙම මේ පිළිබඳව මෙනෙහි කරන්න ඕන, තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට මේ ධම්මානුපස්සී සූත්‍රය කියන එකේ තියෙන්නේ මෙතෙන්දී දැන් මේට ඉස්සෙල්ලා මේ
පබ්බ 21ක් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. මේ සූත්‍ර 21ේම තියෙනවා එක වචන පේලියක්. මේ 21ේම තියෙනවා මෙන්න මේම වචනයක්. ඉද බික්කු බික්කවේ කායේ කායනුපස්සී විහෙරති. ඊට පස්සේ තියෙනවා අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කියලා 21ේම තියෙනවා අර කියපු කතාවට පෙර. මොකකට පෙරද? අර අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියනට පෙර තියෙනවා අර සමුදය ධම්මා වය ධම්මා කියන එකට පෙර තියෙනවා මේ 29 වෙනි පිටේ 32 වෙනි ඡේදයේ යටතේ තියෙනවා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා අජ්ජත් බහිද්ධවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේක මේ ධම්මානුපස්සී නා සූත්‍රයේ අර පබ්බ 21ේම කියලා කියන දේ හයක් හැටියට ය බික්කවේ ධම්මේ අපහාය අබබ්බෝ අජ්ජත් කායේ ඊට පස්සේ බහිද්ධ කායේ අජ්ජත් බහිද්ධ කායේ ඒ වගේම වේදනාසු ඒ වගේම සංඥා සංකාර විඥාන කියන හය පිළිබඳවම මේ ආකාරයට තියෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ මේ කම්මාරාමතා, බස්සාරාමතා, නිබ්බාරාමතා, සංගරිකාරාමතා එහෙමනම් මේ අජ්ජත් බහිද්ධ වශයෙන් ඔය ඇහැ කන නාසය දිවකය මන කියන හයෙන්ම සිද්ධ වෙන වැරදි හයක් සිද්ධ කර නොගත යුතු මිදී නිදාස් විය යුතු ප්‍රහාණය කිරීමෙන් ඉවත් කරගත යුතු උපකාර කායකානුපස්සනාවට උපකාර වන විග්‍රහය. ඉතින් ඒක නිසා මෙතන මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ අජ්ජත් බහිද්ධ වෙනම විග්‍රහ කළා. හැබැයි නැවත අජ්ජත් බහිද්ධා ධම්මේසු ධම්මානුපස්සී විහෙරතු කතමේජ නැවතත් කියලා තියෙන්නේ කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, සංගනිකාරාමතා ඉන්ද්‍රියේසු අගුච්ඡද්වාරං භෝජනේ අමතඤ්ඤුතං ඉමේකෝ භික්ඛවේ ධම්මේ පාය බබ්බෝ අජ්ජත් බහිද්ධා ධම්මේසු ධම්මානුපස්සී විහෙරන්තු. ඉතින් ඒක නිසා මේ කායකායනුපස්සනාවේ ඉඳලා ධම්මේ ධම්මානුපස්සනාවට එනකම් සතර සතිපට්ඨානයම වැඩෙන්නට මේ කියපු මේ කරුණු 6 මේ කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, සංගනිකාරාමතා, ආහාරේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ආහාරේ මතඤ්ඤුතා කියන 6 ඊ타ත්ම වැදගත්. නැවත නැවතත් සිහිපත් කරගත යුතුයි, තේරුම් කරගත යුතුයි. ඉතින් ඒක නිසා මේක මේ தত্ত্বය තේරුම් ගත්තේ නැත්නම් මේ කරුණු 6 මේ භාවනාවක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවක් කරන කෙනෙකුට සියලුම කරුණු වලට පෙර මේ කරුණු දැනගන්න ඕනේ. භාවනාවක් කරන්නට පෙර භාවනාව කියන්නේ මෙන්න මේ ආකාරයට ඔය කරුණු 6 දැනගෙන ඔය කරුණු 6 සම්පූර්ණ කරගන්නවා නම් ඒ කියන්නේ මේ කම්මාරාමතාවලින් මිදෙනවා නම් ප්‍රහාණය කළා, වසාරාමතාවලින් මිදෙනවා නම් ප්‍රහාණය කළා, නිද්දාරාමතාවලින් මිදෙනවා නම් ප්‍රහාණය කළා, සංගනිකාරාමතාවලින් මිදෙනවා නම් ප්‍රහාණය කළා. අනවශ්‍ය දේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කියන තත්ත්වයටපත් වෙනවා නම් භෝජනයේ මතඤ්ඤතාව තියෙනවා නම් ඒ පුද්ගලයා තුල කායකානුපස්සනාව, ඒ වගේම වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව වගේම අර අජ්ජත් බහිද්ධාවා මේ සියලුම දේවල් පූර්ණ වෙනවා කියන එක තමයි මෙතන මේ තිබ්බේ මේ කියලා කියන්නේ. ඒ නිසායි මේ සූත්‍ර කොටස
අපි වැදගත් කොට මේ ත්‍රිපිටකයේ තියෙන මේක මෙතෙන්ද ඇතුළු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. භාවනාවක් කරන්න ආරම්භ කරන පටන් ගන්න පුද්ගලයෙකුට මේක තේරුම් ගන්න නැත්නම් මේ කරුණාය හරියටම දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට මේ භාවනාව දිගටම කරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක තියෙන්නේ තමන්ගේ ඉන්ද්‍රිය සංවරය නැවතත් කියනවා. ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් එතන සීල සංවරය තියෙනවා. ඒ අනුව කාය කායනුපස්සනාව ආනාපාන පබ්බේ සිදු වෙනවා. ඒ අනුව චිත්ත වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඉෂ්ට වෙනවා කියන එක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා මේ අය හුඟක්ම වැදගත්. ඊට පස්සේ ඊළඟට මහා පරිනිබ්බාන සූත්‍රයෙන් අපි කොටසක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කොටස ඉදිරිපත් කළේ දැන් බුදුහාමුදුරුව අවසාන වශයෙන් මහා පරිනිබ්බාන සූත්‍රය තමයි මේ බුදුහාමුදුරන්ගේ අවුරුදු 45 ජීවිත කාලය තුල අවසාන වශයෙන්ම විග්‍රහ කරපු සූත්‍රය. ඒ අවසාන වශයෙන් විග්‍රහ කරපු සූත්‍රයේ බුදුහාමුදුරුව බොහෝ වැදගත් දේවල් බොහොම කෙටියෙන් හැමතිස්සෙම දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන මේ 32 වෙනි පිටේ 3 වෙනි ඡේදයේ තියෙනවා කතංච වික්කවේ වික්ඛු සම්පජානෝ හෝති සම්පජානකාරී හෝති සම්පජානෝ හෝති. මේක තමයි බුදුහාමුදුරුව මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසාන වශයෙන් මේ කායනුපස්සනාවේ තියෙන පබ්බ තුනේ මේ සම්පජානකාරී පබ්බය පිළිබඳව අවසාන වශයෙන් මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා කියනවා. මේක වෙන මොකක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන සම්පජාන මේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් පිටු 3 වෙනි පිටේ වගේ පස්වෙනි පිටේ 4 වෙනි පිටේ සම්පජාන පබ්බං. මේ සම්පජාන පබ්බං කියන එකේ තියෙනවා මේකමයි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව ඔය අංක 5 යටතේ තියෙන කායානුපස්සනාවේ සම්පජාන පබ්බං කියන එක මහා පරිනිබ්බාන සූත්‍රයේ කතංච වික්කවේ වික්ඛු සම්පජානෝ හෝති ඉද වික්කවේ වික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාදි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසුතේ පීතේ බාහිතේ සාහිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති එවං කෝ භික්ඛවේ භික්ඛු සම්පජානෝ හෝති සතෝ භික්ඛවේ භික්ඛු විහෙරෙය්‍ය සම්පජානෝ අයං වූ අම්මාකං අනුශාසිතී කියලා බුදුහාමුදුරුව මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසාන මොහොතේ විනාඩි ගණනක් තුල උනත් බුදුහාමුදුරුව පැහැදිලිව මේ කායානුපස්සනාව එහෙම නැත්නම් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඊටාම වැදගත් කොටස මෙන්න මේකයි මහණෙනි කියලා පැහැදිලි කරලා දුන්නා. නමුත් අද ඔය කිසිම භාවනා මධ්‍යස්ථානයක මේ සම්පජානකාරී හෝති කියන වචනේවත් තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගන්න බැරුව මේ සම්පජානනය වෙන හැටි තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕනේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන මේ කොටස අපි මේක ඊට ඉස්සෙල්ලා තියෙනවා හතරටම මේක ඕන වෙනවා. කායානුපස්සනාවට වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේ ධම්මානුපස්සනාව මේ හතරටම මේ කියන
සම්පජානකාරී හෝති වෙන්න ඕන. මේ කියලා තියෙන්නේ නැවතත් අර හතරවෙනි පිටේ තියෙන අර ඉස්සරහට යනකොට පස්සට යනකොට අපි අතීත බලනකොට අනාගතය බලනකොට පස්ස බලනකොට ඉස්සරහ බලනකොට මේ අපි හැම කල්පනා කරන අතපය දිගාරින ඒ වගේම කනකොට බොනකොට සිවුරු අඳිනකොට වැසිකිලි කැචි කෙල යනකොට කෑම බීම ඉඳුම් මිදුම් රස විඳින විට මේ ආදී කොට ඇත්තා වූ සියලුම දවසක් තුල කරන්න පුළුවන් හැම දෙයක්ම මෙතන අර හතරවෙනි එකේ වගේ මෙතනත් බුදුහාමුදුරුවෝ මේ මහා සතරාතිපට්ඨාන මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ කතාව වැදගත්කම තියෙන තරම් පෙන්වන්න අවසාන වශයෙන් මේක ඒ ශ්‍රාවකයන්ට භික්ෂුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේක හොඳටම වැදගත්කම පෙන්වන්න ඕන නිසායි මේක මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ අවසාන වශයෙන් මේක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකත් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේක ඊටාම වැදගත් දෙයක් මේ සම්පජානකාරී හොති කියන කතාව. ඊළඟට මේ කුණ්ඩලිය සූත්තම් කියලා 33 වෙනි පිටේ තියෙනවා. මෙන්න මෙතන තමයි ත්‍රිපිටකයේ මෙතනයි තවත් වෙනකයි පැහැදිලිව තියෙනවා අර එකක් කරනකොට හතරක් සිද්ධ වෙනවා. හතරක් කරනකොට හතක් සම්පූර්ණ වෙනවා. ඒ අනුව මේ නිවන සාක්ෂාත් වෙනවා කියපු එක තැනක් තමයි මේ කුණ්ඩලිය සූත්‍රය. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේකේ තියෙන අනිත් පැත්තට. ඒ කියන්නේ මුලින් ඉඳන් අගට නෙමෙයි අගින් ඉඳන් මුලටයි මෙතන තියෙන්නේ. භවං පන ගෝතමෝ හිමානි සංසෝ විහෙරති. අර ආනිසංස කියන එක මෙතන වචනයක් හැටියට බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨාන වඩනකොට කායිකානුපස්සනාව වඩනකොට තමයි මේ මොනවාද ආනිසංස කියලා විද්‍යා විමුක්ති පටිලාභං ඒ වගේම විද්‍යා විමුක්ති ඵලානිසංසෝ විද්‍යා විමුක්ති ඵලානිසංසෝ කියන්නේ නිවන ප්‍රඥා විමුක්තිය විද්‍යා විමුක්තිය ඒකයි ආනිසංසය කිව්වේ තථාගතෝ විහෙරති. ඊට පස්සේ කියනවා කතමේ පන ගෝතමෝ ධම්මා භාවිතා බහුලීගතා විද්‍යා විමුක්ති පරිපූර්ණ. මේ විද්‍යා විමුක්තිය පරිපූර්ණේ වෙන්න මොකද්ද? කතමා පන ධම්මේ භාවිතා. මොකද්ද? බාහිර වශයෙන් දිගටින් දිගටම භාවිතා කළ යුතු ධර්මයේ පරිපූර්ණ කරගත යුතු ධර්මය මොකද්ද කියලා. සත්වකෝ කුණ්ඩලිය බොජ්ජංගා භාවිතෝ බහුලී. සත්බොජ්ජංග බහුල වශයෙන් භාවිතා කිරීමෙන් විද්‍යා විමුක්ති පරිපූර්ණයි. කතමේ පන ගෝතමෝ ධම්මා භාවිතා බහුලීගතෝ සත්බොජ්ජංගේ පරිපූර්ණ. සත්බොජ්ජංගේ පරිපූර්ණ වෙන්නේ මොන යම් ධර්මයක් දිගින් දිගටම බහුල වශයෙන් භාවිතා කිරීම. චත්තාරෝකෝ කුණ්ඩලිය සතිපට්ඨාන භාවිතා බහුලීගතා සත්බොජ්ජංගේ පරිපූර්ණ. සත්බොජ්ජංගේ පරිපූර්ණ වෙනවා මේ සතර සතිපට්ඨානි චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලීගත. කතමේ පන ගෝතමෝ ධම්මා භාවිතා බහුලීගතා චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණතු. සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්නේ මොන ධර්මයක් මොන ක්‍රියාවක් කරනකොටද කියලා අහනවා. තීනිකෝ කුණ්ඩලිය සුචරිතානි භාවිතානි බහුලීගතානි චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණ. තීනි කියන්නේ තුන, සුචරිතානි කියන්නේ නැවතත් අර කම්මාරාමතා පස්සාරාමතා විද්‍යාරාමතා කියපු එකේ වචනේ ක්‍රියාව සිටිවිල්ල මනෝ සමාචාරම් කාය සමාචාරම් වචී සමාචාරම් කියන තුන තමයි නැවත මෙතන තියෙන්නේ. ඊට පස්සේ අහනවා කතමේ පන භෝගෝතමෝ ධම්මා භාවිතා බහුලීගතා තීන සුචරිතානි පරිපූර්ණති. ඉන්ද්‍රිය සංවරෝකෝ කුණ්ඩලිය භාවිතා බහුලීගතෝ
තීනි සුචරිතානි පරිපූර්ණන්ති. ඉන්ද්‍රිය සංවරය කිව්වේ තමන්ගේ ඇහැ, කන, නාසය, දිවකය, මන සංවර කර ගැනීම තමයි මෙතෙන්දී පැහැදිලි කරලා පිළිසිදුවට දේශනා කරලා තියෙන්නේ. ඊළඟට අහනවා කතම් භාවිතෝච බෞද්ධිකත ඉන්ද්‍රිය සංවරෝ, මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ කොහොමද කියලා. ඉත කුණ්ඩලියේ බික්කු චක්කුණා රූපං දිස්වා මනාපං නාවිජ්ජති නාවිසංසති න රාගං ජනේති තස්ස තිතෝ ආකායෝ හෝති තිතං චිත්ත අජ්ජත්තං සුසන්තිතං සුවිමුත්තං. දැන් මේ චක්කුංච පටිච්ච රූපේති කියන එක අනිත් පැත්තට තමයි කියලා තියෙන්නේ. ද බික්කු චක්කුණා රූපං දිස්වා මනාපං නාවිජ්ජති. අනවිජ්ජති කියන එකමයි අර අවිජ්ජා කියන එකේ විරුද්ධ වචනේ තමයි. ඒ වගේම චක්කුණාකෝ පණිත රූපං දිස්වා අමනාපං, අර අව්‍යාපාද කියන එක අමනාපං න මංකුම් හෝති අපපතිත්ත චිත්තෝ ආදීන මානසෝ අභ්‍යාපන්න චේතසෝ. මේ අර ව්‍යාපාදේ ඉතින් නිදහස් වෙන්න ඕන. ඒ වගේම අනිත් පැත්ත මේකත් ආධ්‍යාත්මික බාහිරයෙන් කියලා තියෙනවා. විතං අතෝ කුණ්ඩලියේ බික්කෝ චක්කුණා රූපං දිස්වා මනාපාමනාපේසු රූපේසි දිතෝ. මේක තමයි විහිංසා ව්‍යාපාදේ කියන්නේ. මනාපමනාප කියන එක තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. රූපේසි දිතෝ කායෝ. මනාපමනාපන් තමයි මානින්නේ, සංසන්දනය කරන්නේ. ඒක තමයි විහිංසා විතක්කය. චිත්තං අජ්ජත්තං සුසන්තිතං සුවිමුත්තං සෝතේන සද්දං ගානේන ගන්ධං ජීවාය රසං කායේන පොට්ටබ්බ මනසා ධම්මා. අර ඉන්ද්‍රිය හයටම අදාළව මේක කියලා තියෙනවා. චක්කු සෝත ගාන වගේම ඒ චක්කු වලට තුනක් කියලා තියෙනවා. ව්‍යාපාද, අවිජ්ජා ව්‍යාපාද, විහිංසා. මේ හයටම අවිජ්ජා ව්‍යාපාද විහිංසා විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ කතං භාවිතානිච කුණ්ඩලිය තීනි සුචත්තානි කතං බෞලිකතානි චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණන්තු. දැන් ඒතකොට චතර සතිපට්ඨානේ පූර්ණ වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය අනුයි. ඉන්ද්‍රිය සංවරය සිදු වෙන්න නම් අපි අර ආනපාන එහෙම නැත්නම් අපේ හිතට එන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝ ආස සති සතෝ ආපස්ස සති හරියටියටම තේරුම් ගත යුතුයි. තේරුම් ගත්ත ගමන් ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවරය සිද්ධ වුණ ගමන් අපි අර කාය සමාචාරම්, වචී සමාචාරම්, මනෝ සමාචාරම් කියන එකේ අර අවිජ්ජා, අව්‍යාපාද, විහිංසා කියන දේවල් වලින් මිදෙනවා. ඒ වගේම අර මේ වචනෙන් ක්‍රියාවෙන් කරන වැරදි වලින් මිදෙනවා. ඒ අනුව ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වීම නිසා සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩිම නිසා සත්බොජ්ජංගේ වැඩෙනවා. සත්බොජ්ජංගේ වැඩිම නිසා අර මේ ප්‍රඥා විමුක්තිය වැඩෙනවා. චේතෝ විමුක්තිය සම්පූර්ණ වෙනවා. ඒ අනුව මගපල සාක්ෂාත් වෙනවා කියන එක පැහැදිලිව මේ කතාවේ මේ කුණ්ඩලී සූත්‍රයේ, මේ කුණ්ඩලී සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට විග්‍රහ කරලා තියෙනවා. අග ඉඳන් මුලට. මේක මුල ඉඳන් අගට විග්‍රහයක් නෙමෙයි, අග ඉඳන් මුලට. ඒ අනුව ඉද කුණ්ඩලිය බික්කු සති සම්බොජ්ජං බම්බාවේදී ඒ වගේ ඔක්කොම බොජ්ජංග හතම පාවෙනකොට විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමි හතටම ওই කතාව කියලා තියෙනවා. පුද්ගලයා විවේක නිස්සිත වෙනවා, විරාග නිස්සිත වෙනවා, නිරෝධ නිස්සිත වෙනවා, වස්සග්ග පරිණාමි තත්වයටපත් වෙනවා. උපේක්ඛා සම්බොජ්ජංග අනික් ඔක්කොම සම්බොජ්ජංග හතම භව අංග උතුරා ගමන. මේ අනුව මේ නිරෝධ නිස්සිතං, ඒ අනුව බොජ්ජංගා එවං බෞලීකතා විජ්ජා විමුක්තිං පරිපූර්ණන්තු. විජ්ජා විමුක්තිං කියන්නේ නිවන, අරහත් බව. ඒ නිසා මේ කතාව මේ කුණ්ඩලී සූත්‍රයේ කියලා තියෙන්නේ මේ කායිකානුපස්සනාව එකක් වඩන්නේ. එකක් වැඩිව ගමන් හතරක් පූර්ණ වෙනවා. හතරක් පූර්ණ වුණ ගමන් සත්බොජ්ජංගේ
සම්පූර්ණ වෙනවා. සත්බුද්ධංග සම්පූර්ණ වුණ ගමන් එතන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරන කතාවක් නෑ. මෙතන තියෙන විද්‍යා විමුක්ති පරිපූර්ණ කියලා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනවා, සම්මා වෙනවා. ඒ අනුව විද්‍යා විමුක්තිය, සම්මා විමුක්තිය සම්පූර්ණ වෙනවා. දසාංගයේ සමන්නාගතෝ කියන තත්වයට පුද්ගලයා පත් වෙනවා කියන එක තමයි මේකේ පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකත් හොඳට තේරුම් ගන්න ඕන. මේ මෙතන කියලා තියෙන්නේ මේ කතාවමයි මේ ඔය එකක් භාවනා කරනකොට තමයි හතරක් පූර්ණ වෙන්නේ. හතරක් භාවනා කරනකොට හතර පූර්ණ වෙනකොට තමයි සත්බුද්ධංග වැඩෙන්නේ. සත්බුද්ධංග වැඩෙනකොට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙලා ප්‍රඥා විමුක්තිය මගඵල පූර්ණ වෙන්නේ. ඒ නිසා ඒවා කරන්න ඕනේ. අපි දැනගත්තත් නැතත් ඒක සිද්ධ වෙනවා. නමුත් පළවෙනි එක කායනුපස්සනාව හරියටම දැනගෙන ඒ ක්‍රියා විවේගය අපි අනුපස්සනා කරන්න. ක්‍රියා විවේගය හිතේ උපදින්නේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතට හිත පවත්වාගෙන අපි වර්තමාන මොහොතේ තමන්ගේ හිතට අර උපදින ක්‍රියා විවේගය, වචනේ වේගය, ක්‍රියා විවේගය, ඒ වගේම මනසේ තේන අරමුණේ වේගය අපි අනුපස්සනා කරනවා. අලුතෙන් උපදින වේගය ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කළා නෝපදවයි. ඒ අනුව මේ සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙලා සත්බුද්ධංග වැඩිලා විද්‍යා විමුක්තිය පූර්ණ වෙනවා. ඒක පැහැදිලිව පිළිසිදුව දේශනා කරලා තියෙනවා. ඊළඟට 39 වෙනි පිටේ නැවතත් මේකටම සම්බන්ධ කතාවක්. ඒ ඔය කතාවම තවත් තැනක තියෙනවා පැහැදිලිව පිළිසිදුව. මේක ဒုတိ ය බික්කු සූත්‍රම් කියලා අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. ဒုတိ ය බික්කු සූත්‍රය. කතමෝච බික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණන්ති. කතමෝච බික්කවේ ඒක ධම්මෝ, එක ධර්මයක් භාවිතා කිරීමෙන්, බහුල වශයෙන් භාවිතා කිරීමෙන්, නැවත නැවත තේරුම් අරගෙන භාවිතා කිරීමෙන් චත්තාරෝ ධම්මේ පරිපූර්ණන්ති. චත්තාරෝ ධම්මා කිව්වේ ඔය කියපු සතර සතිපට්ඨානේ. චත්තාරෝ ධම්මා භාවිතා බහුලීගතා සත්‍ය ධම්මේ පරිපූර්ණන්ති. සත්‍ය ධම්මා භාවිතා බහුලීගතා ද්වේ ධම්මේ පරිපූර්ණන්ති. ආනාපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතේ බහුලීගතෝ. ආනාපාන සති සමාධිය තමයි මෙතන බුදුහාමුදුරුවෝ කියලා. ආනාපාන කියන්නේ අර අපේ හිතට එන අරමුණු ඇතුළට ගැනීම ආන, පිට කිරීම පාන. ඇතුළට ගත යුත්තේ නිවෙන අරමුණු, මිදෙන අරමුණු, යහපත් අරමුණු, පිරිසිදු වන අරමුණු, කුසල් අරමුණු. පිට කළ යුත්තේ වැරදි අරමුණු, රත් වෙන, මත් වෙන, අතරමං වෙන, මම්මුලා වෙන රාගය, ද්වේෂය, මෝහය වගේ කළු ධර්ම, කිලුටු ධර්ම, අඳුරු ධර්ම සහිත වූ අරමුණු ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු. අර ඉස්සෙල්ලා උන්නඩිය සූත්‍රයේ කිව්වේ චක්කුසෝත ගාන ජීවා කාය කියලා. මෙතන කියලා තියෙන්නේ ඒ හයක් කතාවක් නෑ. ආනපාන කියන දෙකමයි. මේ ආනපාන කිව්වහම ඇහැට අරමුණු වන, කනට අරමුණු වන, නාසයට, දිවට, කයට, මනට හයටයි අර ඉන්ද්‍රියසු බුද්ධත්වය. දුර්වල හය තමයි මෙතන ආනපාන කරන්න ඕනේ. ඒ නිසා මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන හය ඉන්ද්‍රිය සංවරය, ඒ වගේම ඉන්ද්‍රියසු බුද්ධද්වාරෝ, ඒ වගේම ආනපාන සති කියන ඒවා සියලුම දේවල් මේ තමන්ගේ පාලනයේ තියෙන ඇහැ, කන, නාසය, දිව, කය, මන තමා මේ සියලු වැරදි වලට, ඒ වගේම සියලු වැරදි වලින් මිදී නිදහස නිවන් මාර්ගට සතර සතිපට්ඨානය පූර්ණ කරගන්න උපකාර වෙන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය හය, ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන හය තමන්ගේ පාලනයේ තියෙන.
වෙන කිසි කෙනෙකුට මේක තමන්ට පාලනය කරලා දෙන්න බෑ. සංවර කරලා දෙන්න බෑ. හික්මවල ශික්ෂණය කරලා දෙන්න බෑ. පිරිසිදු කරලා දෙන්න බෑ. කිලුඩු කරන්නත් බෑ. වැරදියට භාවිතා කරන්නත් වෙන කාටවත් උගන්වන්න බෑ. ඉතින් ඒක නිසා මේ තමන්ගේ පාලනයේ තියෙන ඉන්ද්‍රියය හරියට භාවිතා කරනවා නම් එතන නිවන, වැරදි හැටියට භාවිතා කරනවා නම් එතන පැවැත්ම. මේක හොඳට තේරුම් ගන්න. මම පැවැත්ම කිව්වේ අපාය කියන්නේ නැතුව පැවැත්ම කිව්වේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, රාජ සැප, සිටු සැපත් මේ පැවැත්මේ කොටසක්. ඒකත් ඔය කියන ආනාපාන සතියට අයිති. ඒ නිසා මෙතන පැවැත්ම කියලා කොටසකුත් නැවැත්ම කියලා කොටසකුත් දෙකක් තමයි මේ ආනාපාන සතියෙන් විග්‍රහ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ආනාපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතේ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණං. චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්බොජ්ජංගේ පරිපූර්ණන්ති. සත්බොජ්ජංගා භාවිතා බහුලීකතා විද්‍යා විමුක්ති පරිපූර්ණන්ති කියලා කියනවා. ඊට පස්සේ මේක දිගටම මේ කතාව මේ අපේ මේ කියන දේ දිගින් දිගටම අර ආනාපාන සති සමාධියස්ස අස්සන්තෝ පස්සන්තෝ අර ආනාපාන සති සූත්‍රයේ හරි එහෙම නැත්නම් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ හරි ගිරිමානන්ද සූත්‍රයේ මේ සියලුම දේවල් වල තියෙන එකම නැවතත් මෙතන කියලා තියෙනවා. දැන් හැබැයි මෙතන තව එකක් කියලා තියෙනවා 41 වෙනි පිටේ දෙවෙනි ඡේදයේ යස්මින් සමේ භික්කවේ භික්ඛු අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති විරාගානුපස්සී විහෙරති රාගං පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපති පජහති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. ඒ වගේ මේ හයෙන්ම කියලා තියෙනවා මේ කියන ධම්මේසු ධම්මානුපස්සනාව මේක බොහොම කෙටියෙන් කියලා තියෙනවා. මේ අනුව දැන් මෙතන තියෙන්නේ විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී, මෙතන නිබ්බිදානුපස්සී කියන එක දාලා නැහැ. නමුත් නිබ්බිදානුපස්සී කියන එක මේකෙන් ඇති වෙන ප්‍රතිඵලය. නොබැඳීම තමයි විරාගානුපස්සනාවෙන්, නිරෝධානුපස්සනාවෙන්, පටිනිස්සග්ගානුපස්සනාවෙන් සහ මේ උපාදානයෙන් ඉවත් වීමෙන් නිබ්බිදා කියන தත්ත්වයටපත් වෙන පංචස්කන්ධයට නොබැඳෙනවා. ඈ කන නාසයෙන් දිවෙන් කයෙන් අපි මේ ප්‍රිය බවට බැඳීම, තණ්හා වීම ඒකෙ මිදී නිදාස් වෙනවා. ඒ නිසා නිබ්බිදා தත්ත්වයටපත් වීම තමයි ධම්මානුපස්සනාව. ඒ අනුව තමයි ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස. එවං භාවිතෝ කෝ භික්ඛවේ ආනාපාන සති සමාධින් එවං බහුලීගතා චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණන්තු කියලා. ඊට පස්සේ අනිත් පැත්තට ආයතරයක් මේ චත්තාරෝ සතිපට්ඨාන සම්පූර්ණ වීම පිළිබඳව දිගින් දිගටම මේ සූත්‍රයේ කියලා තියෙන්නේ. අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ, ආනාපාන සති සූත්‍රයේ සහ අනිකුත් සූත්‍රවල කියපු සියලුම දේවල්ම මෙතන නැවත අතු කරලා කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සියලුම සූත්‍ර මේ වලින් මේ ත්‍රිපිටකේ භාවනාවට උපකාර වන, භාවනාවට කෙලින්ම උදව් වෙන මේ සියලුම දේවල් මෙතන විග්‍රහ කරලා පෙන්නලා පැහැදිලි කරලා තියෙනවා. මේ කියන පොතේ එකයි මේ වගේ දේවල් අපි පිටපත් කරලා භාවනාවට අදාළ වෙන, උපකාර වෙන සියලුම කරුණු නොයෙකුත් සූත්‍රවල, නොයෙකුත් තැන්වල ත්‍රිපිටකයේ තියෙනවා. ඒ හැම තැනකම අවධාරණයෙන් පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ මේ කායානුපස්සනාව, එහෙම නැත්නම් ආනාපාන සති සමාධි භාවනාව. ආනාපාන කියන්නේ කායානුපස්සනාව කියන්නේ දෙකම
එකයි. ආනපාන පබ්බය කායකානුපස්සනාවේ පළවෙනි පබ්බය. ඒ වගේම සම්පජානකාරී හොති කියන සම්පජාන්‍ය පබ්බය ඊටාම වැදගත්. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම භාවනාවක් කරනවා කියන්නේ මේ විද්‍යා විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබන්න මගඵල ලබන්න උපකාර වෙන ආකාරයට කරනවා නම් මේ කියන ඒක ධර්මය එකම ධර්මය ආනපාන සති පබ්බය එහෙම නැත්නම් කායानुපස්සනාව පළවෙනි සහ තුන්වෙනි එක ඊටාමත්ම වැදගත්. මේක තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා විද්‍යා විමුක්තියට ප්‍රඥා විමුක්තියට මඟඵල ලබන්නට කෙලින්ම මේ මාර්ගය. ඒ නිසා අර එකයි කරන්න ඕන ඒ එක තමයි මේ ආනපාන පබ්බේ විග්‍රහ කරලා තියෙන දේ හරියට තේරුම් අරගෙන ඒක බහුලී ආසේවිතාය භාවිතාය බහුලීගතාය ඥානිගතාය වත්තුගතාය සුසුමාරද්ධාය පරිචිතාය. මේ ඔක්කොම වචන වලින් කිව්වේ මේක යාපත් ආකාරයට නිවැරදි ආකාරයට නියම වශයෙන් තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දේ හරියට කිරීම නිසා හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා Tamanට මේ ආනපාන පබ්බය එහෙම නැත්නම් කායानुපස්සනාවේ පළවෙනි සහ තුන්වෙනි පබ්බ දෙක සම්පූර්ණ කරගන්න. ඒ අනුව තමයි චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේ ධම්ම වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේ ධම්මානුපස්සනාව සම්පූර්ණ වෙලා සතර අධිපට්ඨානයේ සම්පූර්ණ වීම නිසා සත්බුද්ධංග වැඩෙනවා. සත්බුද්ධංග වැඩිම නිසා විද්‍යා විමුක්තිය මඟඵල සම්පූර්ණ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්න පුළුවන් පැහැදිලි පිළිසිදු කෙටිම මගක් මේ අනුව බුදුහාමුදුරුවෝ මේ භාවනානුයෝගීන්ට භාවනා කරන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයන්ට දැන ගැනීම සඳහා මේ කරන මාර්ගචර්යාව පැහැදිලි කිරීම සඳහා දේශනා කළා. ඉතින් ඒක නිසා මේ කාරණා තේරුම් ගත්තේ නැත්නම් මේ දේශනාවන් තේරුම් ගත්තේ නැත්නම් මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් වැරදියට කළොත් එතෙන්දී නිවන නැති වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් ආනපාන සති කියලා දැන් අද හුස්ම ගැනීම පිටකිරීම ඒක කරලා සතර ආධිපට්ඨානේ සම්පූර්ණ වෙන්නේ නැහැ. සත්බොජ්ජංග කොහොමත්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. විද්‍යා විමුක්තියටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය කියන හුස්ම ගැනීම පිටකිරීම ආනපාන පබ්බය නෙමෙයි. ඒක බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාවේ බුද්ධ භාවනාවක එන ආනපාන සති සමාධියක් ලැබෙන දෙයක් නෙමෙයි. කායानुපස්සනාව නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. හැබැයි එතනත් ආනපාන කතාවක් තියෙනවා. ප්‍රාණයාම භාවනා ක්‍රමේ එන හුස්ම ඇතුළට ගැනීම පිටකිරීමත් මේ පබයක් වමන වූ ශරීර කූඩුවට කොටසක් ඇතුළට ගන්නවා පිට කරනවා. නමුත් එතෙන්දී මේ පජානාති කියන தত্ত্বය, සික්කති කියන தত্ত্বය, විහෙරති කියන தত্ত্বය, විහෙරස්මිති කියන தত্ত্বය විශේෂයෙන්ම සම්පජානකාරී හෝති කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය හුස්ම ගැනීම පිටකිරීම හෝ බඩපින්වීම හැකිලිම හෝ යම් කිසි පඨවි කසින ආපෝ කසින වායෝ කසින තේජෝ කසින මේවා තියෙනවා මේ කියන්නේ. හැබැයි බුද්ධ භාවනාවක් නෙමෙයි, සත්බොජ්ජංග වැඩෙන භාවනාවක් නෙමෙයි, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන භාවනාවක් නෙමෙයි. මේක පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙකුට තමන් ජීවත් වෙන කාලය තුළ මේ ජීවිතය පවත්වාගෙන යන අතරතුරම එදිනෙදා යුතුයකම් වගකීම් කරගෙන යන ආකාරයෙන්ම
අපිට මේ බම්බයක් වමනු ශරීර කූඩුව තුලින් මේ කරන කියන හිතන දේවල් හරියට තේරුම් ගත්තොත් ඒ අනුව සම්පජානකාරී වූති වුණොත් සතර අතිපට්ඨානෙ වැඩෙනවා සත්බුද්ධංග වැඩෙනවා ඒ අනුව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් බව සෑම කෙනෙක්ම පිළිසිදුව තේරුම් මේ ඔය සූත්‍ර ධර්ම නොයිකේවන් අපි පැහැදිලි කරලා දුන්නේ මේවා මේ ත්‍රිපිටකයේ තියෙන ත්‍රිපිටකාගත ධර්ම වල මේ ආනාපාන සතිය සහ කායකානුපස්සනාව පිළිබඳ විග්‍රහ කරලා තියෙන තැන් දැන් මේ කොහෙවත් මේ උත්ම ගැනීම පිටකිරීමක් පිළිබඳව කියලාම නැහැ පැහැදිලි කළාම නැහැ නමුත් අද මේ ආස්වාස කියන වචන දෙක ආස්වාස ප්‍රාස්වාස කියන වචන දෙකට වැරදියට පරිවර්තනය කරගත්තාම පදපරම ලෙස මුළු ධර්මයම විකෘති වුණා මුළු ක්‍රමයම පැහැදිලා ගියා මුළු බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන හරය අර්ථය සහ මුලින්ම අභාවයට ගියා නිවන වැහුණා මිනිස්සු අතරම ඒකයි වෙලා දැන් මොනවාරි ඕන කෙනෙකුට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මේ කොහෙන්ද ඉඳ ගන්න පුළුවන්. අර හේවන තැනින් යතන ආවු. ඉතින් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. දැන් තව විනාඩි 30ක් 40ක් දැන් සෝතාපට්ටි ඵලයටපත් වුණාට පස්සේ නියත වශයෙන්ම නියත සම්බෝධි පරායනෙම සිද්ධ වෙන දේ තමයි සතර අපායේ මිදී නිදහස. පළවෙනි. ඒක අනිවාර්යයි. දෙවෙනි කාරණය පටිසෝතගාමී මාර්ගයකට යොමු වෙනවා. අනුසෝතගාමී මාර්ගයෙන් අයින් වෙනවා. ඒ නිසා ටිකෙන් ටිකාරි දවසින් දවස හරි හැබැයි අත්තරින්න තියෙන කොටස් තියෙනවා. ඒ කොටස් වැය කරලා හරි අත්තරලා හරි මේ පටිසෝතගාමී මාර්ගයේ මාර්ගඵල ඊතුරු මාර්ගඵල සම්පූර්ණ කරගන්නවා. ඒකට ධර්මතාවයක් තියෙනවා. පින්කම් කරලා වැඩි නම් පින උපාදානය කරගෙන වැඩි නම් ඒ පුද්ගලයාට අර සෝතාපට්ටි ඵලයටපත් වූ පසු ගෙවන්න තියෙන කොටස වැඩි. ඒ නිසා නිවන ප්‍රමාදයි සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා තව ආත්ම ගණනක් උප්පත්ති ගණනක් උපදින්න පුළුවන් සෝතාපට්ටි ඵලයේ ඉඳලා ඊගාව මාර්ගයට වූ ඵලයට යන්න බැරි. මේක ජනවසබ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. ඒ වගේම විසාකාව පිළිබඳ විග්‍රහ කරපු තැනක විසාකාවත් අනේ පිටු සිටුතුමා ගැන මේ කතාවම කියලා තියෙනවා. ඒගොල්ලෝ හරියට පින්කම් කළා. පින්කම් කළා පින වැඩි. පින උපාදාන කරන මේක වැය කර කර යන්නේ. ඒවා ගෙවන්න වැය කරන්න. ඒ නිසා සෝතාපට්ටි ඵලයෙන් එහාට එන්න බෑ. ඒක පුණ්‍ය පාප පහිනස කරනවා. ඉතින් ඒක නිසා මේක වෙනවා කවදා හරි. ඒගොල්ලෝ නියම මාර්ගයේ ඉන්නවා. නමුත් තව කී සැරයක් නැවත නැවත මේ පින්ඵල දෙන්න උපදීට දන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් හරියටම තේරුම් ගන්න පුළුවන් නම් විනය කුසලයේ අතර වෙනස මේ කුසලං පජානාති තමයි. මේ ආත්මෙම අරහත් ඵලයටපත් වෙලා මේ සියලුම මඟඵල සම්පූර්ණ කරගන්න පුළුවන් සත්පුරුෂයන්ව පූර්ණ කරගන්න. ඒකයි. සපනේ මේ කතාව වින. පින්නාභි සංකාර කරලා පින උපාදානයි. ඒක නිසා ඔය තවත් සැප විඳ ඉන්නවා.
ඒකත් සැප. ඒකත් අර පුණ්‍ය ශක්තිය නිසා ඵල විපාක වැය කරනවා. මේ සැප ඉන්දියා කියන්නේ වැය කරනවා. වැය කරන්න. ඒ පින් අනුමෝදන් කරනවා හැමෝටම කරනවා. දැන් හත් ආකාරයකින් මේ පිනත් ඉවර කරගන්න. ආකාර හතක් තියෙනවා. මේ පුණ්‍ය පාප පහිනස පුණ්‍ය පහිනස කියන එකේ අපි පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න පුළුවන්. පින් අනුමෝදන් කිරීම තමයි ඒකේ ලොකුම දේ. ඒ වගේම මෛත්‍රී වැඩිවීමෙනුත් මේ පින අකුසලයක් බවට පත් කරගන්න. ඒ කියන්නේ පින කුසලයක් බවට පත් කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ කුසලය කුසලස උපරම්පදා වුණොත් හරියට හරි. ඒ නිසා පින තියාගෙන ඒ පින ප්‍රහාණය කළේ නැත්නම් ඒ පිනෙනුත් යමක් බලාපොරොත්තු වුණා නම් සෝතාපට්ටි ඵලයටපත් වෙලා නමුත් පිනෙන් යමක් බලාපොරොත්තු. ඒ නිසා අර නිවන ප්‍රමාද වෙනවා. තව තවත් වැය කර කය කරන්න. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරන්න. ප්‍රහාණ කරන්න, විරාග කරන්න, නිරෝධ කරන්න. ඒ අනුව මේ දස සංයෝජන වලින් මිදුනොත් ඒ උත්පදේදීම මේ උපතේදීම නිවන සාක්ෂාත් වෙනවා. එහෙම නැත්නම් තව ගෙව වැය කර යන්න ඕනේ ඉස්සර. සෝතාපට්ටි ඵලයටපත් වුණාට එකම සාධිකයයි තියෙන්නේ සතර අපායන් සදාටම මිදී නිදා. සතර අපායන් ඒකත් ලොකු දෙයක්. ඒක චක්‍රවර්ති රජු වීමට වඩා දහස්වරක් චක්‍රවර්ති රජු වීමට වඩා වටිනවා සෝතාපට්ටි ඵලයටපත්. මොකද සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා නියත වශයෙන්ම සතර අපායන් මිදුණා. හැබැයි චක්‍රවර්ති රජතුමාට කිසිම සාධිකයක් නැහැ සතර අපායන් මිදුණා කියලා කියන්නේ. චක්‍රවර්ති රජ වූ පුද්ගලයෙක් නියත වශයෙන්ම සතර අපායන් පුළුවන් වෙනවා යම් කිසි කාලයකදී සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. එනිසා ඒක වැඩක් හරයක් නෙවෙයි. කුසලයක් බවට පරිවර්තනය. පින කුසලයක් කරගන්න. දැන් අද බුද්ධ ආගමේ පිනයි කුසලයයි මොකක්ද කියලා තියෙන්නේ? එකයි. ඕක තමයි සංඝ බිය. ඕක තමයි සංඝ බිය. වෙන මොකක්ද? ඕක තමයි පළවෙනි බුද්ධ වාසිතේ බුද්ධ ළමිතේ බුදුහාමුදුරෝ අනුදැනවදාල ධර්මයේ විකෘති කරනවා. විනය කුසලය දෙකම එකයි කියපු හැටියෙම බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කළේ නිවනයි වැළඳු. මිනිසු පින්කම් කර ප්‍රාර්ථනා කර ඉල්ලේ යද්ද පතපත මදු බුදුවන බුදුන් දැක අතරමං වෙන්න කල්පනා කරන්න පුරුදු කරලා. උගන්න. දැන් දාම් පාසල් වල ළමයින්ට ඔක්කොම උගන්නන්නේ මොකද? පින් කරපන්. අර සින්දුවකින් තියෙන්නේ පින්මාති වෙන්නේ නැති එකයි තමයි සංසාරේ. ඒක අනිත් පැත්තටයි කියන්නේ. ආත්ම බව හොතකින් එහෙම කතාවක් කොහෙවත් කියන්නේ නැතේ බව මට්ටමං ආගිය බවන් කියන්නේ ආත්මද? කවුද ඒ වර්ණියක් වචනයක් දාගෙන? ජාති කිව්වනම් අන්න ආත්ම. උපපජ්ජති ජාති හදක් කතාවක් මෙතන නෑ කියන්නේ මොකද්ද? බව. මේ ඒක තමයි මං කිව්වේ. මේ බවන් කියන්නේ ක්‍රියාපද. බව කියන්නේ දැන් බව කියන්නේ භවය කිව්ව ගමන් නාම පදයක්. ඕකයි හරිද? අර බුද්ධ දේශනාවේ භාවිතා කරපු ක්‍රියාපදේ භවෝ භවං භවි. නාම පදය නෙමෙයි ක්‍රියාපදය. මේකට යන්නත් දාලා නාම පදයක්. මේකයි වැඩි. අර සංඝෝ සංඝම් මේ ක්‍රියාපදය. මේකට යන්නත් දාලා සංඝයා කියලා නාම පදයක්. බුද්ධං කියන්නේ ක්‍රියාපදයක්. බුද්ධ කියන්නේ බුද්ධෝ කියන්නේ ක්‍රියාපදයක්. නාම පදයක් බවට පත්. ධම්මෝ කියන්නේ ක්‍රියාපදයක්. ධම්ම කියලා නාම පදයක්. ඒ නිසා මේ බුද්ධ වාසිතේ ලපිතේ විකෘති කළා කියන්නේ ඔන්න. එතකොට බුදුහාමුදුරුවෝ අදහස් කළේ බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ක්‍රියාකාරකම් තුන. පුද්ගලයේ හිතේ ඇති කරගත යුතු පිළිසිදු බවට උපකාර වන්නා වූ කරුණු ක්‍රියාකාරකම් තුන. නමුත් අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් බුද්ධ ආගමේ
පන්සලේ ඉන්න ආම්දුරු අර පුස්තකාලේ තියෙන ධර්ම පුස්තක ත්‍රිපිටක පොත් ටික අර බුදුගේ තියෙන බුදු පිළිමේ තමයි අද මේ බුද්ධ ධම්ම සංඝ. ඒ තුන නෙමෙයි. ඒ තුන මේ හදාගත්ත වැරදි තුන. මේක බුද්ධං ධම්මං සංඝං. ඒ තුනම පුද්ගලයේ සිටේ ඇති විය යුතු ඇති කරගත හැකි පිරිසිදු වන නිවනට උපකාර වන ත්‍රිවිධ ධර්ම. ක්‍රියාකාරකම් තුන. ඒවා නාම පද තුනක් හැටියට ගත්ත ගම නිවන වැහින. ඒක තමයි. දෙකලා දිනවා ඊටක භවතකින් ගෝවන්න කියලා තියෙන්නේ නතේ භවං අට්ඨමන්න. භව නෙමෙයි නතේ භවං. භවං කියන්නේ ඒක ක්‍රියාව. මේ භව හතක් තියෙනවා. භවං හත. හැබැයි අටවෙනි භව නෑ. මොකද්ද භව හත? දැන් සෝතාපට්ටි ඵලයටපත් වූ බුද්ධලයා සෝතාපට්ටි ඵලයේ යම් කාලයක් ජීවත් වෙනවා. ඒක එක භව. ඊට පස්සේ ඔය සෝතාපට්ටි ඵලයටපත් වූලා යම් කාලයක් ගෙවන බුද්ධලයා සමාජ විනාඩියක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්, ජීවිත කාලයක් වෙන්න පුළුවන්, ජීවිත 7-8ක් වෙන්න පුළුවන්. සකදාගාමි මාර්ග බවට ඉන්නවා. මාර්ග බවට පත් වෙනවා. මාර්ග බව දෙවෙනි බව. සකදාගාමි ඵල බවට එන්න ඕනේ තුන්වෙනි බව. අනාගාමි මාර්ග බවට එන්න ඕනේ හතරවෙනි බව. අනාගාමි ඵල බවට එන්න ඕනේ පස්වෙනි බව. අරහත් මාර්ග බවට එන්න ඕනේ 6. අරහත් ඵල බවට එන්න ඕනේ 7. අටවෙනි බව ඔන්න ඔකයි ඔය බුද්ධ භවයේ භවහත්. භව උදුරා දමන මෙන්න මෙතන කරගෙන යන්නේ මොකද්ද? භව ක්‍රමානුකූලව උදුරා දමන. ඒකයි නැතේ භවම් කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. නමුත් මෙතන කියන්නේ භවය හතක් කියලා ගත්තා. ජාති හතක් ඇටියට තේරුම් ගත්ත ගමන් නිවන වැහෙන. දැන් ඔය කියන මහ ලොකු පඬිත දේශකයෝ හාමුදුරුවෝ ඔක්කොම ආත්ම හතයි කියලා හදා. මොන තරම් ධර්මයේ විකෘති කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේද නෑ. ඕවගේ මිට අහුඟ දේවල් වැරදි වියව තියෙනවා. දැන් පින ඕනෑම වෙලාවක පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා පිනෙන් යම් කිසි කෙනෙකුට ණය ගෙවන. ණය ගෙවන. දැන් අපි පින්කමක් කළ යුතුමයි. ණය ගෙවන. ණය ගෙවන්න ඕන මෛත්‍රී කිරීමෙන් යම් පුරුෂක් වෙනවා. ඒ වගේම අපි ඒ පින් අවශ්‍ය අයට අපිට උදව් උපකාර කරපු අයට පින් පවරන්න ඕනේ, පින් දෙන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒකේ පුණ්‍ය පාප වහිනත්. අපි කරපු පව්කම් තියෙනවා නම් ඒකට අර පින පවරලා පින් දීලා පින් අනුමෝදන් කරලා සමාව අරගෙන ඒක කුසලයක් බවට පත් කරගන්න. එතකොට විනය කුසලයයි දෙකක් කියලා තේරුම් නොගත්ත කෙනෙකුට කිසිම දවසක නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද? ඉතින් ළමා කාලේ නොදන්න කාලේ ස්වාමීන් සුළු ඒ කාලේ දැන් ඒවට බය වෙන්න එපා. දැන් මේ දැනගත්ත මොහොතේ ඉඳලා වැඩේ කරන්න. දැන් මේ ළමා කාලේ නෙමෙයි ගියාත්මේ. ඊට ඉස්සෙල්ලා ආත්ම 100,000 කෝටි ගානේ දැනගෙන හිටියද? දැනගෙන හිටියනම් මෙතන ඉන්නේ නැහැ නේ. ඒ අඥානකම, ඒ නොදන්නාකම, ඒ දුප්පඤ්ඤාස බව තමයි අද මෙතන ඉන්නේ. ඒකේ. දැන් දන්නවා. දැන් ඕක තමයි චතුරාර්ය සත්‍ය දන්නේ. يعني වෙන මොකක්වත් නෙවෙයි. දුක්ඛේ ඥාන. දුක්ඛේ ඥාන කියන්නේ දුක්ඛ. දැන් දුක කියන්නේ මෙන්න මේකයි හේතුව. දුක්ඛ සමුදය ඥාන. ඕකයි.
මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඔන්න මේ පැවැත්මට හේතුව දැන ගැනීම සහ පැවැත්ම නවත්තන්න උපකාර වන හේතු දැන ගැනීම. නෑ. ඒ සියලුම දේ මේ සියලුම දේ අනන්ත අප්‍රමාණ සංසාරේ අපි විසින් යම් යම් පුද්ගලයෙකුට දැන හෝ නොදැන හෝ වචනයෙන් ක්‍රියාවෙන් කතාවෙන් සිතුවිල්ලකින් හෝ වරදක් පාපයක් කිංගයක් කිංසාවක් අවඩක් අසාධාරණයක් කරලා තියෙනවා නම් අපි අතින් දැන හෝ නොදැන හෝ එවන් වරදක් වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනාගෙන් සමාව අරගෙන ඒ සියලු දෙනාට අපි අතින් වැරදි වූ සීමා සහිත වූ වරදට අසීමිත ලෙස අපි පින් අනුමෝදන් කරලා පින් පවර්ලා පින් දීලා ඒ වරදෙන් අපි නිදහස් වෙන්න ඕන විදිය. නිදහස්. එතකොට හරියි. අපි කරපු වරද නිසා සීමා සහිත වරදක් වෙලා තියෙනවා. අපි දැන් මේ සීමිත වූ වරද අසීමිතසේ පින් දීලා පින් පවර්ලා වරදෙන් මිදී නිදහස්. එතකොට හරියට. දැන් අපි කරපු වරද යම් සීමාවක් තියෙනවා. හැබැයි අපි දෙන පින අසීමිත අප්‍රමාණ. මෛත්‍රිය අප්‍රමාණ වෙන්නේ. අපේ තරහ ප්‍රමාණයක් තියෙනවා. සීමාවක් තියෙනවා. නමුත් අපි මෛත්‍රී කරනකොට අප්‍රමාණ මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන මෛත්‍රිය. බුද්ධං ධම්මං සංඝං මිස බුද්ධ ධම්ම සංඝ කියලා කොහෙවත් ඔය පස්සේ අදාගත්ත තැන් වල නිසා නෑ. තියෙන්නේ නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ එක බුද්ධෝ එක බුද්ධං. බුද්ධෝ කියන්නේ ක්‍රියාවක් බව උදුරා දෙමීමේ ක්‍රියාව. බුද්ධං කියන්නේ ඒ ක්‍රියාව කරමින්. සංඝෝ කියන්නේ සම්බන්ධතාවයේ සමුදේ ගාන බිඳලාන. සංඝං කියන්නේ කරමින් යන. එනිසා එක්ක බුද්ධෝ එක්ක ධම්මෝ එක්ක සංඝෝ එක්ක බුද්ධං එක්ක ධම්මං එක්ක සංඝං කියන. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියලා වචන තුන පස්සේ අදාගත්ත තුනක්. ඒක අත් වශයෙන් අපි මෙතෙන්දි කායේන වාචා චිත්තේන පමාදේන මායාගතං අච්ඡං කම්මේ බන්ති බුද්ධ නෙමෙයි. බන්ති අපි යම් ගුරුවරයෙකුට ශාස්ත්‍රූවරයෙකුට පුද්ගලයෙකුට උත්තමයෙකුට කියන එකයි බන්ති. ඒ වගේම ධම්මෝ කියන දේ තියෙන මොකද්ද? කායේන වාචා චිත්තේන පමාදේන මායාගතං අච්ඡං කම්මේ ධම්මෝ ධම්මෝ අච්ඡං කම්මේ සංඝෝ කියන. දැන් අපි දැනගත්තට පස්සේ මේ වරද කරන්නේ නැහැ කියන එක පොරොන්දු වීමකු දැනගත්තට පස්සේ මේ අතීතයේ කරපු වරද වලින් අපි සමාව ගන්නවා මිදෙනවා කියන නිදහස් වෙනවා කියන අපිම කරපු වරදට අපිම සමාව ගන්නවා. අපේ හිත පිරිසිදු වෙනවා. ඔව් ඒ පිනු අපි අනුමෝදන් කළා එවන් මිදී නිදහස් වෙනවා. ඒක ටිකක් අමාරු වැඩක් අරිට වඩා. ඒක ටිකක් අමාරු වැඩක් ඔය හිතනවට වඩා. දැන් ඔය පින් අනුමෝදන් කරනවා කියන එක උගක් මිනිසුන්ට කරන්න බෑ. ඔය වචනේ කිව්වට හරියන්නේ. අපි මේ අනන්ත සංසාරේ කරලා තියෙන සියලුම පින් අනිකයට දීලා පවර්ලා අනුමෝදන් කළා අපි ඒකෙන් නිදහස් වෙනවා. ඒක තමයි ලොකුම අත්දැකීම. අන්න ඒකත් දර දුක්ඛ වටිපදා. අපිට සැප විඳින්න තියෙන දේවල්නේ. ඒවා අපි අත්හැරලා ඒවෙන් විඳින්න නිදහස්. ඒක මොකද්ද දුක්ඛ වටිපදා. අක්ෂර ස්වාමීන් වහන්සේ යම් කිසි පුද්ගලයෙක් අපිට ද්වේෂ කරද්දී අපි ඒකට මෛත්‍රියෙන්
කාටද දැන් ඔයාට කවුරු හරි ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරනවා නම් කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඔයාට පුළුවන් නම් ඒ ද්වේෂය සමතේටපත් කරලා මෛත්‍රී වඩන්න කාටද වෙනවා යහපත කාටද තමන්ට නැතුව අපිට අර පුද්ගලයාට නෙමෙයි වෙන්නේ තමන්ගේ හිතේ තියෙන අපිරිසිදු කුණු කෙලෙස් අයින් වෙලා පිරිසිදු යහපත් සිහිල්ල ක්‍රියාවක් කතාවක් මතු එතකොට යම් කෙනෙක් මෛත්‍රී කරනවා නම් ඒ මෛත්‍රී කරන මිනිහට ඒ මොහොතේ මේක ප්‍රතිඵලය යහපත් ප්‍රතිඵලය එනවා ඊගාවට දෙවෙනි බලපෑමක් තියෙනවා දැන් අපිට තරහින් වෛරයෙන් එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවෙන් මානෙන් මොන හේතුවකින් කටයුතු කරනවා නම් කියනවා නම් කතා කරනවා නම් ඒ පුද්ගලයා තුල ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් මානයක් තියෙනවා ඒ මානය විශ්වයට යනවා අයහපත් චේතනාවක් සිතුවිල්ලක් බලයක් වේගයක් විසකිරණයක් විකිරණ ශක්තිය දැන් අපි ඒ විසකිරණ ශක්තිය අපි කපනවා ඒ වෙනුවට අපි සුදු කිරණ ශක්තියක් යහපත් සුදු කිරණ ශක්තියක් මෛත්‍රී වඩනකොට අප්‍රමාණ චේතෝ විමුක්තිය මෛත්‍රී වඩනකොට සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා ඒ සුදු කිරණ ශක්තිය කවදා හරි තමන්ට නිවන් දකිනා ජාති දක්වා අවස්ථාව වෙනකම් උපකාර වෙනවා යහපතට මිදෙන්න නිදහස් වෙන්න නිවන. එතකොට දැන් මේක තමයි තේරුම් ගත යුත්තේ. අපි අර ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කළා නම් ඒ අපි නිකුත් කළ කිරණ ශක්තිය වැරදි ශක්තිය අපි මානෙන් කටයුතු කළා නම් ඒ වැරදි ශක්තිය අපිට නිවන් දකින්න තාක්කල් හෝ ඒක අපේ හිතෙන් අයින් කරන තාක්කල් වැරදිසේ අපිට බලපාන. මේ හොඳ යහපත් චේතනාව නිවන් දකින්න මොහොත දක්වා අපිට උපකාර. ඒක ගුණාකාරයෙන් දෙකම වැඩි වෙනවා. නරක අයහපත් කළු කිරණ ශක්තියත් ගුණාකාරයෙන් වැඩිනවා. සුදු කිරණ ශක්තියත් ගුණාකාරයෙන් වැඩිනවා. ගුණාකාරයෙන් වැඩිලා කා කරාද එන්නේ තමන් කරා. හොඳින් හෝ නරකින් හෝ අර ද්වේෂය වෛරය ක්‍රෝධය මානය අපි කරා නරකින් එනවා අයහපත් ඵලදී මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා යහපත් කිරණ ශක්තියින්ට තමන්ගේ නිවනට උපකාර වන ආකාරයට ආවොත් ඒක තමයි නිවන. එතකොට මේකත් ආනපාන. මේක හොඳට තේරුම් ගත්තොත් මේක තමයි ආනපාන. මේක තමයි කායानुපස්සන. මේක තමයි සතර අධිපට්ඨාන. ඒක හරියන්නේ. ඔයාට ගන්නත් බෑ. කරන්න පුළුවන් මෙන්න ඒ වැඩි මොකද්ද? ඒක කියන්නේ ඒකෙන් අපි කම්පා නොවි, කුප්පණය නොවි, කලබල නොවි, කෝප නොවි අපි ඉවසලා විමසලා ඒ පුද්ගලයාට අපි ධර්මයේ දැන් ගන්න මිනිස්සු. දැන් පජානා. දැන් ඒකේ ආදීනව ආනිසංස දකින්න. මේ සත්තට්ඨාන සූත්‍රයේ තාම දේශනා කළේ නැහැ හිත. ඒක බලාපොරොත්තු වෙනවා. ඒකේ තියෙන්නේ මේ කතාව. මේක ආදීනව ආනිසංස ආස්වාද ආනිසංස අපි දකින්න. ඒ නිසා අපි ධර්මයේ දන්න පුද්ගලයෙක් නම් ඊයටවත් අනුන් කරන කතාව වැරදි කියලා තරහා යන්න බෑ, තරහා ගන්න බෑ, කෝප වෙන්න බෑ, වැරදිසේ මනින්න බෑ. තේරුණා? වැරදිසේ මැනීම තමයි සියලුම දේ ගන්න. මේ ඔක්කොම මිනිස්සු කරන්නේ තේරුම් නොගෙන වැරදිසේ මනින. වැරදිසේ මනින පුද්ගලයා තුල ඔය මාන 21ම තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට කිසි දවසක ඔය මානෙ ඉවත් කරගන්නකම් නියතමානී තත්වයටපත් වෙනකම් නිවන් දකින්න. වරද හැටියට පෙන්වා දීම බැනීමක් හෝ මානයක් හෝ නෙමෙයි. යම් දෙයක්
දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළේ එදා කරපු වැරදි ඔක්කොම පෙන්නලා දුන්නා. බුදුහාමුදුරුවෝ ඒ වැරදි පෙන්නලා දුන්නේ නැත්නම් ඒ ධර්මයක් නෙමෙයි. එනිසා එදා කරපු මිනිස්සු නොයෙකුත් වැරදි කළා. අදත් ඒ වගේ මිනිස්සු වැරදි කරනවා. ඒ වැරදි පෙන්නලා දෙන්න. හැබැයි ද්වේෂයකින් වෛරයකින් නෙමෙයි. නිස්සාරණ අධ්‍යාත්මය. ඒ මිනිසුන්ට පුළුවන් නම් ඒක තේරුම් අරගෙන හැදෙන්න. අපි තර්ක කරලා විතර්ක කරලා පරාජය කරන්න අපි ජය ගන්න නෙමෙයි. එහෙම කළොත් වැඩි. ඒක ධර්මයක් නෙමෙයි. ඒ වගේම අපි අභියෝග කරලා මේ විවෘතව මේ වාද විවාද කරගන්න ඒක ධර්මය නෙමෙයි. ධර්මයක් නෑ ඒක. ඔය චැලෙන්ජ් කරන්නේ අභියෝග කරන්නේ ඒක ධර්මයට අදාළ. තර්ක විතර්ක කරලා වචන වලින් ගහගෙන පරාජය කරන්න ඕ ජය ගන්න ඕ යනවනම් එතන ධර්මයක් නෑ. එතන අධර්මයක් විතරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. සුළු වශයෙන් හෝ ධර්මාවබෝධයක් නොලැබූ උගත්යන් පුද්ගලයේ අවදීන් සිටින සෑම අවස්ථාවකදීම රාග, ද්වේෂ, මෝහ කියන ක්ලේශ ධර්ම තුනේ එකක් හරි යන්නේ චිත්තසංතානය තුළ තියෙනවා. බොහෝ දුරට තියෙනවා. බොහෝ දුරට මානෙ තියෙනවා. මැනීමක් තියෙනවා. මැනීමක් නැත්නම් ඔය පුද්ගලයාට ජීවත් වෙන්න. පෘථග්ජන තත්වයෙන් ජීවත් වෙන්න බැහැ. පෘථග්ජන තත්වයෙන් ජීවත් වෙන්න මැනීමක් තියෙනවාමයි. තමන්ගේ ඇහැට එන රූප මනිනවා. වැරදිසි. අයෝනිසෝ මනසිකාරය. කනට ඇහෙන ශබ්ද මනිනවා. දැන් ඔය දේශපාලන ભેද, ආගම් ભેද, ලාභ දුක සැප යස ආයස ඔක්කොම මැනි. දෙපැත්ත. එක පැත්තකට හරි මනිනවනේ මානිය තමයි. අෂ්ටලෝක ධර්මයෙන් විග්‍රහ කළේ මේ මානෙන් කරන වැරදි පින්න. ඒක පක්ෂයෙන් ඡන්දේ දීමත් එසේ නෙමෙයි. ඔය එක ඡන්දේ ඡන්ද දොස් බය මොහ හතරේ එක. ඒක තමයි මණ්ඩල දෙන්නේ. දැන් මැනීමක් නැතුව පුළුවන් දෙන්න කියන්නේ. බෑ. මේක හොඳයි මේක නරකයි. ඡන්දාගතිය තියෙනවා. ඒ වගේම බය අගතියක් තියෙනවා. ඒ වගේම ද්වේෂ අගතියක් තියෙනවා. ඒ නිසා මෝහ අගතිය තියෙනවා. හතර අගතියම තියෙන ඡන්ද දෙන්න. ඈ? දැන් ඡන්දේ දීම එකක් මේ අපි ඒක මේ දීලා එක ගැන අපි හිතා ඉන්න එක හෝ ඒ ගැන කෙලවල් කරන එකෙන් තව වැඩි වෙනවා. දැන් මේ ඡන්ද දීලා ඔය පැත්තට දුන්නා කියලා හිතාගෙන ඉන්නට ඒකත් ඔයගොල්ලන්ට කරසාවිනාස් දැන් අපි මේ පිළිවෙතේ ගමන් කරනකොට ඉතින් අපි යුතුයකමක් කිමු කරගෙන ඉදිරියට යන කියලා වහන්සේත් අනුශාසන කරා. එහෙනම් අපි යුතුයකමක් කිමු අපි ඒ අයින් වෙන්නේ නැතුව මග අරින්න නැතුව ඒක කරන්නත් ඕනේ. ඔව්. එතකොට මේ ප්‍රතිපත්තිය යන්නත් ඕනේ කියන්නේ. දැන් යුතුයකම් මග කීම් ඉටු කරනවා කියන්නේ මේ තියෙන ණය ගෙවනවා. තේරුණා? මේ තියෙන යුතුයකම් මග කීම් ඉටු කරනවා කියන්නේ තියෙන ණය සංසාර බැඳීම් සම්බන්ධකම් වලින් මිදී නිදාස. අලුතෙන් ණය නොවෙනවා කියන්නේ අයිතිවාසිකම් බලාපොරොත්තු අත්තර. එතකොට තියෙන ණය ගෙවුවාම අලුතෙන් ණය වෙන්නේ නැතුවම මොකද වෙන්නේ? සංකය වෙන්නේ. ණය සාමුලිම ඉතින් සෝමනස් මන්දන අදහස් කරේ දැන් අපේ ඉදිරියට වඩා කටයුතු කරනකොට අපිට පුළුවන් අර්ථයෙන් මොකක් හරි කරා ව්‍යාපාරය පටන් ගන්න. ඒ කියන්නේ අපේම සුබසිද්ධිය සඳහා. එහෙම නැත්නම් රැකියාව කරනකොට පුළුවන් යාට සාසීමත් සඳහා විභාගයට පිටිසිට. ඒ හැම තැනකදීම අර කායේ කායනුපස්සනාවේ පජානාති වෙන්නේ. අපි අර කාය සමාචාරම්, වචී සමාචාරම්, මනෝ සමාචාරම් පාන් දුයිදේනම දාන කියන හොඳට තේරුම් ගන්න. අපි කරන දේ කරන්නේ අපිට තවත් යමක් මේ ලෝකෙ නිපාදානය කරගන්න, අල්ලගන්න, අයිති කරගන්න, ගොඩ ගන්න ගන්න එකතු වෙන, බරක් වෙන, බයක් වෙන දෙයක් නම් ඒක
ඒක පු탁ජන ගතිය. ඒක බරක් වුණාම උපාදානය කරගත්තාම මොකද වෙන්නේ? ඒක ආරක්ෂා කරන්න යනවා. අර තියෙනවා මහා නිදාන සූත්‍රය. බොහොම වැලක්ම තියෙනවා. එහෙම කරලා ඒක බරක් කරන්න නොගෙන ඉන්න පුළුවන් නම් බරක් නොකරගෙන ඉන්නවා නම් උපාදානය කරගන්න නැහැ. උපාදානය කරගත්තොත් බරක්. දැන් අපි ඒ යතුම් මාර්ගයක් අපිට දැන් තියෙනවා. ඒ යතුම් මාර්ගය කරගෙන කියන එක හරි. නමුත් අපි මේකේ ලොකු ලාභයක් ගන්න, අයුතු ලාභයක් ගන්න, වැඩි ලාභයක් ගන්න කරනවා. සාධාරණව කරන්න හරි අපි මොකක් හරි ඔව් කරන්නේ ඒක අපිට බැඳෙනවා කියන්නේ. ඒක තමයි ජීවන වෘත්තිය හැටියට යමක් කරන්න අයිතියක් තියෙනවා. ගියේක. අලුත් බරක් කරගන්න බෑ. අලුත් බරක් කරගත්තොත් බයක් වෙන දෙයක් කරගත්තොත් උපාදානයක් වෙනවා. දැන් අපි මෙහෙම ලොකුවට තව උපාදානය කරලා එකතු කරගත්තාම අපි කණ්ඩි දාලා කම්බි ගහලා කොටු කරලා එකතු කරලා ආරක්ෂා කරගන්න බුදුකාරයෝ දාන්න වෙනවා ආරක්ෂක ඉඳිලා දාන්න. එහෙනම් මොකද බය? බය තියෙනවනම් උපාදානය තියෙනවා. බය වෙන්නේ මොකක්වත් නිසා නෙමෙයි මම මගේ මට කියලා අල්ලගෙන උපාදානය කරගෙන එකතු කරගන්නවා. ඒක නිවනට ණය වෙනවා. හැබැයි දැන් උතන තව එකක් තේරුම් ගන්න. මේ අතාරින්න ඕනේ කොහෙන්ද? තමන්ගේ හිතේ. අර තියෙන දේවල් ඊට කඩන්න අතාරින්න එක නෙමෙයි. හිතට ඔය උපාදානය කරගන්නේ කොහෙන්ද? අකින්. නෑ. අරක මගේ දේ. අරක මගේ දේ. අරක මගේ ඊටම. කියලා උපාදානය කරගන්නේ කොහෙන්ද? හිතේ. එතකොට හිතේ දැන් බුදුහාමුදුරන්ට අර මේ ජේතවනාරාමයේ දෙව්රම්මේර පූජා කළාට පස්සේ බුදුහාමුදුරුවෝ ඒක පරිහරණය කළා හැබැයි උපාදානය කරගත්තා නෑ. දෙව්රම්මේර තියෙනවා. හොඳ ලස්සන අංග සම්පූර්ණ විහාරය තියෙනවා නම්නි. හැබැයි උපාදානය කරගත්තේ නෑ. දැන් බුදුහාමුදුරුවෝ මේ දෙව්රම්මේරෙන් අඩිය එළියට තියලා ආයි මේකට උපාදානය කර ගැනීමක් හෝ එහෙමට බලාපොරොත්තුවක් හෝ නැති වුණොත් දැන් එනකොට කවුරු හරි කටලා බින්දලා විසි කරලා දැම්මම කිසිම වෙනසක් ඇති කිසිම බලාපොරොත්තුවක් නැහැ. උපාදානයක් නැහැ. හිත නිදා. මොන පාඩුවක් නැත් ඒක දරා ගන්න පුළුවන්. පුළුවන්. දැන් මේ පින්වතුන්වත් භාවනා කරන්න එනකොට ආවාම හිත සම්පූර්ණයෙන්ම නිදාස් කරන අර gedara ප්‍රශ්න අර ප්‍රශ්න අර දේවල් මේ දේවල් තියාගත්තා නම් මේ භාවනාව කරන්න පුළුවන්. ඒක තමයි නිදාස කියන්නේ. ඒක තමයි හිතේ පිරිසිදු. ඒක තමයි උපාදානය කරගත්ත දේවල් අර්ථ. යම් කිසි වෘත්තියක් කරලා බලන්න ගන්නවා නම් නැතුව අපිට කියලා ගන්නෙ නෑ. ඔව් ඒවා ඒ වගේ දේවල් තමන් තියෙනවා නම් ඒක පරිහරණය කළාට වරදක් නැහැ. ඒක උපාදානය කරගත්තොත් තමයි බය. ඒක නිසා මේ පංචස්කන්ධ උපාදානයයි පංචස්කන්ධ පරිහරණයයි හරියට පැහැදිලිව තේරුම් ගත්තේ නැත්නම් නිවනට පාරක් නෑ. නිවනට මාර්ගයක්. අවසර සම්මානස්කන්ධයේ පාලනය කරනවා කියන්නේ සකසුරුවම්කම සඳහා පාලනය කිරීම හරි. නමුත් යම් Tamanට ඕන විදියට කරනවා නම් තමන්ගේ හිතේ මේ විදිහට යන්න ඕනේ කරන්න ඕනේ කියලා අනාගත බලාපොරොත්තු අයිතිවාසිකම් තියාගෙන කරනවනේ එතන උපාදාන ඒක මැනීම ඒක වැරද්ද. එතනින් සැකසුරුවම් වෙන්නේ ඒක ආරක්ෂා කිරීම. දැන් සකසුරුවම් වෙන්නේ තමන්ට හෝ අනුන්ට හෝ මේක පරිහරණය කරන්න විනාශ නොකර ආරක්ෂා නෑ දෙක සම්පජානකාරී හොතිනේ සම්බන්ධයක් ප්‍රජනනය වෙන ක්‍රියාවක්. ඒක මිදි නිදාසය. අනික මොකක්ද යන්නේ?
පරිමුඛං සතින් උපට්ඨිතා කිව්වේ තමන්ගේ ප්‍රතිමුඛයට වර්තමාන මොහොත තුල එන අරමුණ. ඒ අරමුණ සම්පජානකාරී හොති නම් හරි, සම්පජානකාරී වෙනවනම් වැරදි. සම්පජානකාරී හොති නම් හරි, සම්පජානකාරී නම් වැරදි. संप्रजननीय वेन क्रियाव संप्रजनकारी संप्रजननीय वेन क्रियावें व्यंगीम निदासीम संप्रजनकारी होती नहीं ඊට ඉස්සෙල්ලා පරිමුඛ සතිය අපි දැන් ඇහෙන් රූපයක් දැක්කා මොකක් කරා ඒක පරිමුඛ සතියෙන් උපට්ටි ඒක ඊට පස්සේ චේතනාවක් වෙලා ඒක සංකාරයක් වුණ ගම අන්න සම්පජානකාරී ඒ චේතනාව අපි නිදාස් කරගෙන වැරදි චේතනාවක් නම් ඒ වැරදි චේතනාවෙන් මිදි නිදාස් වීම සම්පජානකාරී වුණා. ධම්ම කුසල අකුසල කම්ම පුණ්‍ය කම්ම පුණ්‍ය ධර්ම කියලා කොහෙවත් නැහැ. පාප කර්ම අකුසල කර්ම කුසල ධම්ම. ඔව් යුතුයකම් වගකීම් ඉටු කරනවා කියන්නේ ණය නිදාස. හැබැයි ඒ යුතුයකම් වගකීම් ඉටු කරන්නේ දරුවන්ගෙන් යමක් ආපහු බලාපොරොත්තුෙන් ඉල්ල ගන්න නම් අර මැනලද පුතේ කිරිදුන්නේ මම නුඹට කිව්වන එතන හරිද? අපි දරුවන්ට කරන්න ඕන මේ ණය ගෙවන්න ඕන ඔක්කොම ගෙවන්න. යුතුයකම් වගකීම් ඔක්කොම ඉටු කරන්න ඕන. ඒගොල්ලෝ යුතුයකම් වගකීම් ඉටු කරනවා නම් ඒගොල්ලන්ගේ දේ කරා. එතකොට දෙගොල්ලම යුතුයකම් වගකීම් ඉටු කරනවා නම් දෙගොල්ලම අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හැරියා නම් මේක කිසිම ප්‍රශ්නයක් මේ සමාජයේ මේ පැවැත්ම තුල නැහැ. නමුත් සියලුම දෙමව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ ළමයි සියලුම දේ මහාන ආඳුරෝ භික්ෂුන් සියලුම දේ යුතුයකම් වගකීම් ඉටු කරන්නේ අයිතිවාසිකම් ඊට වැඩිය බලාපොරොත්තු ඇතුළු. එතකොට මොකද වෙන්නේ? එතකොට ගැට නායි ප්‍රශ්න සියලුම ප්‍රශ්න උත්තරයි. ඒ නිසා යුතුයකම් වගකීම් රාජු කරනවා නම් එම්තිවරු කරනවා නම් නිලධාරීන් කරනවා නම් ගුරුවරු කරනවා නම් මානවවුණු කරනවා නම් ළමයි කරනවා නම් දරුවෝ කරනවා නම් අම්මා දෙමව්පියෝ කරනවා නම් ඉවරයි. මේ ප්‍රශ්න මේ සමාජයේ කිසිම ප්‍රශ්නයක් හිතින්ද බෑ. නමුත් ඒක පුතග්ජන පුද්ගලයෙකුට තේරුමක් දැනුමක්වත් නැහැ. යුතුයකම් වගකීම් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අද උගන්වන්නේ නැහැ. දහම් පාසල් වල ඕක උගන්වන්නේ. අද උගන්වන්නේ මේ බහුපූත. ඕකනේ වැඩි. මේ නෙළුම් මල් හතක් උඩ බෝසත්තුමා ගියයි අර තණ්හා රති රංග ඇහිලා නැටුවයි ඈ ඉදි ප්‍රාතිපෑරේ පෑවයි ඔය මහායාන බුද්ධ ආගමේ සාධර්ම කුණ්ඩලික සූත්‍රයේ හැම පිටින්ම දාලා තියෙන දහම් පාසලේ විශේෂපති. එහෙම නැත්නම් අර මේ පොත් දෙකක් තිබුණා දිව්‍යාවදානයයි තව පොතක් තිබුණා සංස්කෘත භාෂාවෙන් ලියලා ඔය පොත් දෙකේ තිබිච්ච තමයි ඔක්කොම දහම් පාසල් වල අද උගන්වන්නේ. දරුවන්ගේ යුතුයකම් තියෙනවා. ගුරුවරුන්ගේ වගේම ගෝලයන්ගේ යුතුයකම් වගේ. දැන් හැම කෙනෙක්ම දරුවනේ, හැම කෙනෙක්ම දෙමව්පියෝ, හැම කෙනෙක්ම ගුරුවරු, හැම කෙනෙක්ම යුතුයකම් වගේ ඉටු කරන්නේ. අයිතිවාසිකම් බලාපොරොත්තු අත්දැකීම.
එතකොට ණය වෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වුණොත් තමයි වරද. බලාපොරොත්තු නිසා තමයි සංසාරය උපාදානය කරගන්නේ. ඔක්කොම වැරදි වෙන්නේ මේ බලාපොරොත්තුවයි අයිතිවාසිකම් විතරක්. දැන් මිනිස්සු ආණ්ඩුවට ගියාම බලන්නකො ඔක්කොම මොනවද බලාපොරොත්තු වෙන්නේ? යුතුයකම් වගකීම් නෙමෙයි අයිතිවාසිකම් බලාපොරොත්තු. ගිය ගම පාඩි වාහන ගෙවල් දොරවල් බලය ඔක්කොම ඒවයි අයිතිවාසිකම් බලාපොරොත්තු. යුතුයකම් වගකීම් අත්හැරෙන්න. එහෙම තමයි ගුරුවරු අර පඩිය වැඩි කරගන්න තමයි බලන්නේ. නැතුව තමන්ගේ යුතුයකම වගකීම් ඉස්සෙල්ලා උගන්වන්න ඕන දේ උගන්වන්න නැහැ. හේතු කියන එක තමයි හතර. රාග, ද්වේෂ, මෝහ තුන හේතු. හෝති කියන්නේ යමකින් හොඳ හෝ නරක හෝ දෙකෙන්ම යම් දෙයක් කරලා සම්පූර්ණ කිරීම හෝති. හෝති. හීති කියන්නේ ඒ කරලා සම්පූර්ණයෙන්ම නිදහස් වීම. හේතු කියන්නේ නරක පැත්තේ වැඩ. රාග, ද්වේෂ, මෝහ තමයි හේතු. ප්‍රත්‍ය මොනවාද? හේතු ප්‍රත්‍ය. හේතු කියන්නේ රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨිය, අවිද්‍යාව ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය කිව්වේ ඔන්න ඔය හතර. වැරදි. සංසාර ගමන යන්නට උපකාර වන දේ හේතු ප්‍රත්‍ය. හැබැයි හෝති හැමතිස්සෙම හෝති කිව්වොත් යමකින් ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති. දැන් අපි අර මේ නිතර ගාතාවක් කියනවනේ දැන් අද තව පොඩ්ඩකින් කියයි මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝති. සතං සමාගමෝ හෝති. එතන හෝති. හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? බාල සමාගම. බාල සමාගම තමයි හේතුව. ඒකේ මිදීම තමයි හෝති. මේ ආනපාන ඔය හැමතැනකම තියෙනවා. වැරදි ක්‍රියාවක් නම් සකස් කරලා දුන්නේ වැරදි වැඩක් නම් උපක්‍රමයක්. ඔය සැලැස්ම වැරදියට සකස් කළා නම් හිල් තියලා අඩුපාඩු කියලා නෑ. ඒක ඒගොල්ලන්ගේ වැඩ. ඒකට තමන් වල බග කියන්න ඕනේ නෑ. අවසරයි කොහොමද? එතනින් හැබැයි අර ඉහළ බලපෑම මත කරන්න උනත් අහු වෙන වෙලාවක් තියෙනවා. අහු වෙන වෙලාවක්. ඒවයිති අපි දැනගන්න ඕන මේක පුළුවන් තරම් අවංකව පිළිසිදුව කරන්න. එතන අපි අපේ යුතුයකම් වගේම ඉටු කරන්න. හේතුඵලයක් ස්වාමීන් වහන්සේ අවශ්‍ය එකක් සූත්‍රයේ අතර වාසනා බාධා කියන එක දැන් අපි මේ දැන් සිමතුරු අංගෙන් සීතලෙන් ඒ වගේ දේවල් මෙතෙන් අපිට ආරක්ෂා සංවිධානය කරගන්න පුළුවන්. ඒවා අපිට අපි මේ කරන මේ ජීවත් වීමේ යම් යම් පැවැත්ම කරදරයකින් කරගෙන යනවා නම් ඒකට අපි ඒකෙන් පරිවර්ජනා පහතබ්බා වෙනවා. දැන් අපි අපේ ගෙදරට කූඹි එන්න කූඹි මුළු ඔක්කොම හැමතැනම වහගෙන යනවා. අර ඩාන්ස් මකර
කියන එකට අහුවේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපි හේතුවක් කරලා තියෙනවා වැරදි. මොකද ඌමින්ට කෑම අහුවෙන විදියට අහුවෙන තැන් වල අපි දාලා තියෙනවා අර පරිසම් නැතුව සතුටුම් නැතුව අපි වැරදි විදියට ඒක පරිහරණය. අපි කෑම කෑව ගමන් ඒක අතු ගහලා නැහැ. පිටිසිතු කරලා නැහැ. අපි ඌමින්ට අහුවෙන තැන් වල ඌමින්ට ඉවල් වැටෙන විදියට ඒ වගේ දේවල් දාලා විසිකලා. අපි ඒකට හේතු අයින් කරනවා. එතකොට ඌමි වෙන්නේ නැහැ. අපි දැන් ඒක හදාගත්ත ගමන රසීනි හැදෙනවා මෙන්න කුපි ගොන්නක් ඇවිල්ලා ඒක දැන් අපේ වරදක් තියෙනවා. ඒ වරද නිසා තමයි උන්නම් ඉතින් උන්ට අවශ්‍ය නම් අපි එක තැනකට භූමි කුල පිළිගිට්ටුව ඒ උන්ට කෑම දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මේ කලින් නැ වෙලා ඒකට අපි ගෙවන්න ඕනේ කියලා ඒ වගේ දේවල් එහෙම හේකුත් තියෙනවා. තමන්ගේ දෙට ඒ වගේ ඉන්නේ ඒ උන්ට අයිතියක් තියෙනවා. උන්ට හිමිකම තියෙනවා. දැන් නම් උන්ට ඉන්නේ. ඇයි උන් මේ ගෙදරම ඒ ඉදමෙම විතරම ඉපදුනේ ජීවත් වෙන්නේ? උන්ට අයිතියක් හිමිකම උපාදානය කර ගැනීම උන් කවදා හරි නෑ ඥාති. ඒක ඉන්නේ. දැන් උන් නෑ වෙන මිනිස්සු නැති කැලේට යන්නේ. මීයෝ නෑයෝ වේයෝ කරපොත්තෝ සියලුම දෙන්නේ. අස්කරේ යම් ඥාතිකම ඥාති සම්බන්ධයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ දැන් අක්කා කොටි ගානා මේ භූමිය එයාගේමයි කියලා අල්ලගෙන ඉඳපු අයත් එහෙම එනවා. අපේම ඥාති නායකයෝ වෙන්නත් පුළුවන්. දැන් අපි ඒ ඉඩමට ගියේමු. ඒකට අපි සම්බන්ධයක් නැහැ උපාදානයක් අතීතේ කොහෙන් හරි තියෙනවා. දැන් අපි එතෙන්ට යන්න පුළුවන් ඒගොල්ලෝ අපේ තැනට එන්න පුළුවන් දෙකම ඥාතිකම් කියනවා නේද? අන්න වෙන තැනකට යන්න වෙන රටකට යන්න වෙන ප්‍රදේශයකට යන්න ඒක ධර්ම නියම කර්ම නියම බීජ නියම ඒක නියම හොඳයි නේද? දැන් එමුනම් අදට ධර්ම සාකච්ඡාව අවසానයි. තව ධර්ම දේශනා විශේෂයෙන් කරන්න තියෙන්නේ දෙකක් හෝ තුනක්. එක සත්‍යට්ඨාන සූත්‍රය සහ සමාජ අක්කන සූත්‍රය දේශනා කරනවා. තවත් එක සූත්‍රයක් අනිත් උදේට දේශනා කරලා චතුරාදා ඉඳන් අපි දැන් මේ භාවනා නියෝගී ඇටියට තමන් කරගෙන යෑම පිළිබඳව තමන්ටම යම් අවස්ථාවක් ලබා දෙනවා. තමන් මෙතනින් මේ භාවනා වැඩසටහනට ඇවිල්ලා ලබාගත් අත්දැකීම් සහ මෙතනින් ලබා ගන්න බැරි වුණාද කියන එකත් අපි දැනගන්න. ඒ අඩුපාඩුවක් වෙන කාගේ හරි ප්‍රශ්නයක් නිසාද කියන එකත් දැනගන්න. ඒ නිසා ඔය දැන් පොතකුත් දීලා තියෙනවා. ඒ පොතත් දැන් හෙට ඉඳන් හෙට යන්නේ කියලා සෙන්සුරාද උදේ වරුවේ අපි යම් මේ රිවිව් එකක් ඒ කියන්නේ මේ සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා හැම කෙනෙක්ම මේක තමන් මාර්ගයේ අර ආපු පුද්ගලයාමද මෙතනින් යනකොටත් ඉන්නේ. එවනම් බැරි. ආපු පුද්ගලයා සම්පූර්ණයෙන්ම දැනුමේ ක්‍රියාකාරකම් වලින් අර මනෝ සමාචාරම් කාය සමාචාරම් වචී සමාචාරම් හැම එකකම දුයි දෙනා මදාමි තේරුම් ගන්නද කියන එක තමයි අවශ්‍ය. ඒක නිසා ඒක තමන් කල්පනා කරගන්න තමන් එනකොට හිතාගෙන ආපු දේ නෙමෙයි මේකේ උනේ. එනකොට හිතාගෙන ආවේ මොකද්ද කියලා අපි දන්නේ. නමුත් යනකොට තමන් යන්නේ වැරදි ආකල්ප අදහස් දැක්ම දෘෂ්ටිය ඔක්කොම ගෙන් නිදාස් වෙලා වෙන්නේ. එහෙම නැත්නම් මේ භාවනා වැඩසටහනට ආපු එකේ ප්‍රතිඵලයක් ගත්තේ නැහැ කියලා තමයි කියන්නේ. හොඳයි නම් කවුරුන් සාදු කරනවා. නැහිනම් පින්දෙන්න
तावताचामेहि सम्पदं पुण्य सम्पदं सब्बे देवानुमोदन्तु सब्ब सम्पत्ति सिद्धिया तावताचामेहि सम्पदं पुण्य सम्पदं सब्बे भूतानुमोदन्तु सब्ब सम्पत्ति सिद्धिया तावताचामेहि सम्पदं पुण्य सम्पदं सब्बे सत्तानुमोदन्तु सब्ब सम्पत्ति सिद्धिया इदं ज्ञातीनां होतु सुखिता हन्तु नादयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु नादयो इदं ज्ञातीनां होतु सुखिता हन्तु नादयो इमिना पुण्यकम्मेन मामे परसमागमो सतः समागमो होतु यामिनी